එහෙනම් දරුවනේ ආයුබෝවන්. අපි අද ආරම්භ කරන්න යන්නේ අපේ උසස් පෙළ කෘෂි විද්‍යාව විෂය නිර්දේශයේ 4 වන ඒකකය. ශාක පෝෂණය. මේකට සමහරු කටවචනයට පොහොර කියලාත් කියනවා. ශාක වලට පොහොර ලබා දීම ගැන තමයි මේ යටතේ කතා කරන්නේ. මේ යටතේ කතා කරන පළවෙනි පාඩම තමයි මම මේ ආරම්භ කරන්න යන්නේ. පාඩම තමයි ශාක පෝෂක වර්ගීකරණය. මේ යටතේ අපි කතා කරන්නේ ශාක වලට වැදගත් වන පෝෂක පිළිබඳවයි. ඉතින් මේ ගැන කතා කරන්න ගියාම මම පොඩ්ඩක් මෙන්න මෙහෙම දෙයක් කියන්න කැමතියි. දැන් දරුවනේ හිතන්න මේ තියෙන පොළොව මට්ටම කියලා. අපි දන්නවා පොළොව මට්ටමට ඉහළින් තියෙනවා වායුගෝලය. පොළොව මට්ටමට පහළින් තියෙනවා පස. අපි කෘෂිකර්මයේ යටතේ ඇති කරන නැත්නම් වගා කරන එක කණ්ඩායමක් තමයි බෝග ශාක. මෙන්න ශාකයක කඳ, මෙන්න පත්‍ර, මෙන්න මුල්. සමහර විට මෙයාගේ පුෂ්ප තියෙන්නත් පුළුවන්, ගෙඩි හෙවත් ඵල තියෙන්නත් පුළුවන්. මේ තියෙන්නේ එතකොට කිසියම් කෘෂිකාර්මික ශාකයක්. අපි මේ වගේ කෘෂිකාර්මික ශාකයක් ගත්තොත් මෙයාගේ එක ලක්ෂණයක් තියෙනවා. මෙයා Tamanට අවශ්‍ය සමහර දේවල් මේ අවට පරිසරයෙන් ලබා ගන්නවා. සමහර දේවල් වායුවලින් ලබා ගන්නවා. සමහර දේවල් පසෙන් ලබා ගන්නවා. මොනවද මෙයා වායුවලින් ලබා ගන්නේ? ප්‍රධාන වශයෙන්ම මේ ශාකයේ වායුගෝලයෙන් අපි දන්නවා ආලෝකය ලබා ගන්නවා තමන්ගේ ප්‍රභා සංශ්ලේෂණයට. ඒ වගේම වායුගෝලයෙන් ලබා ගන්නවා ආපහු කාබන් ඩයොක්සයිඩ් ඒත් ප්‍රභා සංශ්ලේෂණයට. මොකද ඒව නැතුව මේ ශාකයට පවතින්න බෑ. හැබැයි අනික් අතට එයා තමන්ගේ අනික් පරිසරය වන පස කියන පරිසරයනොත් ප්‍රධාන දේවල් දෙකක් ලබා ගන්නවා. එක්කෙනෙක් තමයි ජලය ලබා ගන්නවා අය. අපි දන්නවා කිසිම ජීවියෙකුට ජලයෙන් තොරව ජීවත් වෙන්න බැහැ කියලා. අනික් අතට මෙයා ප්‍රභා සංශ්ලේෂණය කරන්න ගියාම මෙයා ආලෝකය හා කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයෙන් ගන්නවා වගේම හුඟක් වෙලාවට පස හරහා ජලය ලබාගෙන තමයි මේ ආහාර සංශ්ලේෂණය කරන්නේ. හැබැයි දැනගන්න පසෙන් ලබා ගන්නා ජලයට අමතරව මෙයා බොහෝ විට පසෙන් ලබා ගන්න තව එක්කෙනෙක් ඉන්නවා. අනේ ඒගොල්ලන්ට අපි කියනවා පෝෂක කියලා. ඒගොල්ලන්ට අපි කියනවා පෝෂක කියලා. මේ පෝෂක ශාක ලබා ගන්නේ පසෙන් බව ඇත්තයි. හැබැයි කෙලින්ම ශාක පසෙන් මුල් හරහා පෝෂක ලබා ගැනීමක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ පෝෂක මුලින්ම ජලයේ දිය වෙනවා. ඊළඟට ශාක මොකද කරන්නේ? පසෙන් උරා ගන්නවා. පසෙන් අවශෝෂණය කර ගන්නවා මේ ජලය හා පෝෂක මිශ්‍රණයක්. ශාක තමාට අවශ්‍ය කරන පෝෂක බහුතරයක් ලබා ගන්න මේ ක්‍රමයට ජල ද්‍රව්‍යවත් ජලයේ දිය වූ තත්ත්වය යටතේ. ඊට අමතරව සමහර පෝෂක වශයෙන් වැදගත් වන සංඝටක ශාක වායුගෝලයෙන් ලබා ගන්නවා. වායුන් විදිහට. හැබැයි මේ ලබා ගන්න වායුන් බොහෝ දුරට මේ කාබන් ඩයොක්සයිඩ් වල ඉන්නවා. ඊට අමතරව ඔක්සිජන් වලත් ඉන්නවා. ශාක ප්‍රධාන වශයෙන් වායුන් වශයෙන් ලබා ගන්නවා කාබන්, ඔක්සිජන් හා යම් දුරකට හයිඩ්‍රජන්. අනික්ව ලබා ගන්න ප්‍රධාන වශයෙන්ම පසෙන්. ඉතින් මේ අනුව අපට එක දෙයක් පැහැදිලි වෙනවා. මේ පෝෂක කියලා හඳුන්වන්නේ මූලද්‍රව්‍ය බව. අපි සාමාන්‍යයෙන් මෙතන කෘෂිකර්මාන්තයේදී පෝෂක කියන පදේ මේ ශාක වලට වැදගත් වෙන පෝෂක කියලා කියන්නේ මූලද්‍රව්‍ය වලට බව පැහැදිලි. ශාකයේ අඛණ්ඩ පැවැත්මට සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වීමට ශාකයෙන් යම් අස්වැන්නක් අපට ලබා දීමට නම් මේ ආකාරයට අදාළ මූලද්‍රව්‍ය ශාකයට ලැබෙන්න පවතින්න ඕන. හොඳයි. ඒකට අන්න ඒ ගැන තමයි දරුවනේ මේ මාතෘකාව යටතේ අපි පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අහලා තියෙන්නේ නැත්නම් අපි දක්වන්නේ ශාක පෝෂක වර්ගීකරණයක් ගැන. එහෙනම් දැනගන්න මේ පෝෂක වශයෙන් අපට වැදගත් වෙන්නේ කිසියම් ආකාරයකට පස හෝ වෙනත් උපස්තරයකින් ලබා ගන්නා මූලද්‍රව්‍ය තමයි. එහෙනම් අපි මෙතන කියනවා ශාක පෝෂණය ගැන අප කතා කරනවා. එතෙන්දී ශාක පෝෂණය කියලා කියන්නේ මේකට අපි කියනවා ප්ලාන්ට් නියුට්‍රිෂන් කියලා. ශාකවල වර්ධනය හා පරිවෘත්තියට අවශ්‍ය වන පෝෂක සැපයීමයි.
එතකොට මේ පෝෂක කියලා මෙහිදී අපි හඳුන්වලා තියෙන්නේ කවුද? විවිධ මූලද්‍රව්‍ය වෙනවා. විවිධ මූලද්‍රව්‍ය වලට තමයි අපි පෝෂක කියලා කියන්නේ. එතකොට දැනගන්න ශාක පෝෂණය කියලා කියන්නේ. මේකට අපි ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් ශාක පෝෂණයට plant nutrition කියලා. ශාක පෝෂණය අපිට අර්ථ දක්වන්න පුළුවන් plant nutrition කියලා. එතකොට ශාක පෝෂණය හෙවත් ප්ලාන්ට් නියුට්‍රිෂන් කියලා කියන්නේ මෙතන ප්‍රධාන ක්‍රියාවන් දෙකක් තියෙනවා. එකක් තමයි ශාකයේ වර්ධනය, අප්‍රත්‍යාවර්ති ලෙස වියලි ස්කන්ධය වැඩිවීම හෙවත් වර්ධනය. ඒ වගේම පරිවෘත්තිය. පරිවෘත්තිය කියලා කියන්නේ ළමයිනේ යම් ශාකයක් තුළ සිදුවන ගොඩනැගීමේ හා බිඳහෙලීමේ ක්‍රියා. එතකොට මේ ශාකවල අප්‍රත්‍යාවර්ති ලෙස වියලි ස්කන්ධය වැඩිවීම හෙවත් වර්ධනයටත් එයාගේ ගොඩනැගීමේ හා බිඳහෙලීමේ ක්‍රියාවන්ටත් අවශ්‍ය වෙනවා අර මම කලින් රූපයෙන් පෙන්눔 කරපු පෝෂක කියන කණ්ඩායම. මේ පෝෂක වලට අපි කියනවා නියුට්‍රියන්ට්ස් කියලා. නියුට්‍රිෂන් වලට අවශ්‍ය වෙන නියුට්‍රියන්ට්ස් සැපයීමක් තමයි මෙහිදී කරගන්නේ. එතකොට මේ ශාක පෝෂණය යටතේ ශාක උරා ගන්න දේවල් නැත්නම් අවශෝෂණය වන දේවල් වලට තමයි ඔය පෝෂක කියලා කියන්නේ. එහෙනම් පෝෂක වශයෙන් අපිට වැදගත් වෙන්නේ විවිධ මූලද්‍රව්‍ය බව පැහැදිලි. ශාක පෝෂණය කියලා කියන්නේ ශාක පෝෂණය කියලා කියන්නේ ශාකවල වර්ධනය, වියලි ස්කන්ධය අප්‍රත්‍යාවර්ති ලෙස වැඩිවීම, ඒ වගේම පරිවෘත්තිය, ගොඩනැගීමේ හා බිඳහෙලීමේ ක්‍රියා සඳහා අවශ්‍ය වන විවිධ පෝෂක ලබා ගැනීමේ ක්‍රියාවක් වෙනවා. මෙතෙන්දි පෝෂක වශයෙන් අපි සලකන්නේ විවිධාකාර එලිමන්ට්ස් එවත් මූලද්‍රව්‍ය වෙනවා. එතකොට මේ ශාකවල වර්ධනය පරිවෘත්තිය සඳහා නැත්නම් ශාකවල පෝෂණය සඳහා අවශ්‍ය වෙනවාය කියන මේ පෝෂක මූලද්‍රව්‍ය අපට ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන්. ඒකෙන් එක කණ්ඩායමකට අපි කියනවා අත්‍යවශ්‍ය පෝෂක නැත්නම් අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය කියත හැකි අපිට. දෙවන කණ්ඩායමට කියනවා අත්‍යවශ්‍ය නොවන එහෙම නැත්නම් උපකාරක එහෙම නැත්නම් ප්‍රයෝජනවත් මූලද්‍රව්‍ය කියලා. මේ නිසා ශාකවල ඔය කතා කරන වර්ධනය හා පරිවෘත්තිය සඳහා යෝග්‍ය වෙනවායි කියන නැත්නම් දායක වෙනවායි කියන පෝෂක ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන්. අත්‍යවශ්‍ය පෝෂක එහෙම නැත්නම් අත්‍යවශ්‍ය නොවන නැත්නම් ප්‍රයෝජනවත් එහෙම නැත්නම් උපකාරක මූලද්‍රව්‍ය හෝ පෝෂක කියලා. දැන් දරුවනි මෙම ඒකක යටතේ අපි පොඩ්ඩක් සාකච්ඡා කරන්න යන්නේ මෙන්න මේ විදිහට ශාකවලට තමන්ගේ වර්ධනය ඒ වගේම පරිවෘත්තීය ක්‍රියා පවත්වා ගන්න සමහර විට සෞඛ්‍ය ආරක්ෂිත ජීවිතයට අවශ්‍ය වෙනවාය කියන මේ පෝෂක අපි කොටස් වලට වෙන් කරන්නේ නැත්නම් කාණ්ඩ වලට වෙන් කරන්නේ කවර පදනමක් යටතේද කියන එක. ඒකට හේතුව තමයි දැන් මේ පෝෂක එකට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනකොට මේ අතර තියෙන යම් සංකීර්ණතාවයක්. මේ සංකීර්ණතාවයේ සරලව අධ්‍යයනය කරන්නට නම් හොඳම ක්‍රමය තමයි මේක කාණ්ඩ වලට හෙවත් කොටස් වලට වෙන් කරගන්නේ. එහෙනම් මේ යටතේ අපි කතා කරන්න යන්නේ මේ පෝෂක වර්ග කිරීමක් ගැන. ඇයි පෝෂක වර්ග කරන්නේ? ඒ මගින් අපට මේ පෝෂක වඩා සරලව වඩා සාර්ථකව අධ්‍යයනය කරන්න පුළුවන්. මොකද යම් සංකීර්ණ සංසිද්ධියක් වඩා සරලව අධ්‍යයනය කිරීමට අපි යොදා ගන්න එක විද්‍යාවේ මෙවලමක් තමයි වර්ගීකරණය. යම් දෙයක් බැලූ බැල්මට සංකීර්ණ බවක් පේනවා නම් ඒකේ විස්තර ඉගෙන ගන්න අමාරු නම් මොකද අපි කරන්නේ? ඒක කොටස් වලට කඩලා වර්ග කරලා ඉගෙන ගන්නවා. ඒකට එක් කොටසක් ගැන වෙන වෙනම ඉගෙන ගන්නවා වෙනුවට එක හා සමාන කොටස් ගැන පොදුවේ ඉගෙන ගන්න එක අපට විශාල පහසුවක් වෙනවා. මේ නිසා වැරදි ආකල්පයක් ගන්න එපා කවුරුත්. පෝෂක වර්ගීකරණය, පස් වර්ගීකරණය, දේශගුණ කලාප වර්ගීකරණය, ජීවීන් වර්ගීකරණය, මූලද්‍රව්‍ය වර්ගීකරණය, වල්පැලෑටි වර්ගීකරණය මේ ආදී විදිහට
අපිට මේ ක්ලාසිෆිකේෂන් හෙවත් වර්ගීකරණය කියන පදේ ඇවිල්ලා තියෙන්නේ අපේ උදව්වට. අධ්‍යයනයේ පහසුවට මේක මේ ජීවිතේ වඩා සංකීර්ණ කරන්න, කරදර කරන්න අපු එකක් නෙවෙයි. අපිට සංකීර්ණ දෙයක් සරලව ඉගෙන ගන්නටයි මේක දායක වෙන්නේ. මේකේ තියෙන වැදගත්කම මොකක්ද? වර්ගීකරණය යටතේ මේක කොටස් වලට සමාන කොටස් වලට වෙන් කරලා ඒ ගෲප් එක ඒ කණ්ඩායම ඇතුලේ තියෙන එක එක්කෙනෙක් ගැන වෙනම කතා කරනවට වැඩිය ඒගොල්ලන්ගේ පොදු ලක්ෂණ ගැන කතා කරන එක හරි පහසුයි. මතක තියාගන්න පහසුයි, තේරුම් ගන්න, වටහා ගන්න, පාඩම් කරන්න පහසුයි. ඒ නිසා මෙන්න මේ විදිහට මෙතන විතරක් නෙමෙයි පොදුවේ ඕනෑම අවස්ථාවක තමන්ට ලැබෙන වර්ගීකරණයක් දිහා බලන්න. ඒක ඔබට කරන කරදරයක් නෙවෙයි, ඉගෙන ගැනීම පහසු කරන්න තියෙන මෙවලමක් උපක්‍රමයක් බව තේරුම් ගන්න. හොඳයි. ඉතින් අන්න ඒ නිසා අපි මොකක්ද කරන්න යන්නේ? මේ ශාක පෝෂක මූලද්‍රව්‍යත් අපි ඉගෙන ගැනීමේ පහසුවට වර්ග කරන්නයි යන්නේ. ඒක කරදරයක් කරගන්න එපා. එතකොට මේ යටතේ ප්‍රධාන පදනම් හෙවත් ආකාර දෙකකට මේගොල්ලෝ වර්ග කරලා තිනවා. එකක් තමයි අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය, අනික අත්‍යවශ්‍ය නොවන පෝෂක මූලද්‍රව්‍ය. එහෙනම් ඉස්සෙල්ලම මම කරන්නේ මොකක්ද? අපි ඉතින් ඉගෙන ගන්න ක්‍රමයක් තියෙනවානේ. ඉස්සෙල්ලම අත්‍යවශ්‍ය කට්ටිය ගැන ඉගෙනගෙන ඉන්න. දෙවනුව අත්‍යවශ්‍ය නොවන ප්‍රයෝජනවත් උපකාරක කට්ටිය ගැන ඉගෙනගෙන ඉන්නවා. එහෙනම් බලන්න අත්‍යවශ්‍ය පෝෂක කියලා කියන්නේ කවුද? දැන් මම කිව්වා මේ පෝෂක වශයෙන් අපට වැදගත් වෙන්නේ කවුද? ආවර්තිතා වගුවේ හමු වන විවිධ මූලද්‍රව්‍ය කියලා. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය තියෙනවා 100කට අධික සංඛ්‍යාවක්. සමහරු කියයි 118ක් විතර තියෙනවා කියලා. හැබැයි මේ ආවර්තිතා වගුවේ තියෙන සියලුම මූලද්‍රව්‍ය අපට ශාක පෝෂක වශයෙන් අත්‍යවශ්‍ය වන්නේ නැහැ. යම් මූලද්‍රව්‍යයක් ශාක පෝෂකයක් වශයෙන් සලකන්න නම් මූලද්‍රව්‍ය තියෙනවා 100කට අධික සංඛ්‍යාවක්. උදාහරණයක් 118ක් විතර තියෙනවා. එතකොට මේ 118ම අපට පෝෂක වශයෙන් වැදගත් වන්නේ නැහැ. මේ ආවර්තිතා වගුවේ පවතින මූලද්‍රව්‍ය වලින් කවුරු හරි මූලද්‍රව්‍යයක් ශාක පෝෂකයක් බවට පත් වෙන්න නම් එයා ප්‍රධානම කොන්දේසි 3ක් ආවරණය කරන්න ඕන. ආවර්තිතා වගුවේ පවතින මූලද්‍රව්‍ය වලින් කවුරු හරි මූලද්‍රව්‍යයක් ශාකවලට අත්‍යවශ්‍ය පෝෂකයක් වශයෙන් ක්‍රියා කරන්න නම් එයා මූලික කොන්දේසි 3කට එකඟ වෙන්න ඕන. ඒකෙන් පළවෙනි කොන්දේසිය මෙන්න මේකයි. ඒ මූලද්‍රව්‍ය නැතුව ශාකයට සාමාන්‍ය පරිදි වැඩිලා ශාකයට සාමාන්‍ය පරිදි වර්ධනය වෙලා තමන්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න බෑ. තමන්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න බෑ. අපි දන්නවා ශාකයක ජීවන චක්‍රය ගත්තාම කොහොමද පටන් ගන්නෙ? බීජයක් වෙන්න පුළුවන්. ඊළඟට ප්‍රරෝහණය වන බීජයක් වෙන්න පුළුවන්. ඊළඟට කුඩා බීජ පැලයක් වෙන්න පුළුවන්. වැඩෙන පැලයක් වෙන්න පුළුවන්. වර්ධනයේ සම්පූර්ණ වූ ශාකයක් වෙන්න පුළුවන්. ප්‍රජනනයේ හෙවත් පුෂ්පීකරණයේ හෙවත් මල් පිපුණු ශාකයක් වෙන්න පුළුවන්. ඔන්න ඊළඟට තමයි ඵලධර්ණ ශාකයක් අපට ලැබෙන්නේ. මේ ඵල වලින් ආපහු බීජයක් හටගන්නවා. මේ නිසා සාමාන්‍ය ශාකයක ලයිෆ් සයිකල් එක හෙවත් ජීවන චක්‍රය මෙන්න මේ ආකාර වෙනවා. සාමාන්‍ය ශාකයක් ගත්තාම එයාගේ ලයිෆ් සයිකල් එක හෙවත් ජීවන චක්‍රය මේ ආකාර වෙනවා. මේකට ජීවන චක්‍රය කියලා කියන්නේ මේක ආරම්භ වෙන ස්ථානයටම ආපහු වෙනවා. පටන් ගත්ත එක પરම්පරාවක බීජයක් විදිහට ගිහිල්ලා ආපහු ඊළඟ પરම්පරාවේ බීජයක් වශයෙන් මේක පවතිනවා. එතකොට මෙතන කියන දෙයක් තියෙනවා. කිසියම් මූලද්‍රව්‍යයක් අත්‍යවශ්‍ය ශාක පෝෂකයක් නම් එයා નિયમિત ප්‍රමාණයෙන් නැත්තම් ශාකයට Tamanගේ ජීවන චක්‍රය සාර්ථකව ආවරණය කරන්න බැරි වෙනවා. ඒ සම්බන්ධයෙන් යම් ගැටලු මතුවෙනවා. ඉතින් ඒකට අවශ්‍ය වෙන උදවිය තමයි අත්‍යවශ්‍ය පෝෂක කියන්නේ.
එතකොට අර ආවර්තාවක විතර මූලද්‍රව්‍ය ඔක්කොම උකට එකඟ වුණේ නැහැ. එකඟ වෙන කට්ටිය විතරයි අපි ශාක පෝෂක වශයෙන් තෝරගත්තේ. දෙවෙනි කොන්දේසියක් තියෙනවා. ඒ දෙවෙනි කොන්දේසිය මේකයි දරුවනේ. කිසියම් මූලද්‍රව්‍යයක් අත්‍යවශ්‍ය පෝෂකයක් නම් එයා ශාකයේ තුල ඉටු කරන ක්‍රියාව වෙන මූලද්‍රව්‍යයකට පූර්ණව ආවරණය කරන්න අපි කියන්නේ කවර් කරනවා කියලා. එහෙම කරන්න බෑ. දැන් අපි ගත්තොත් යම් ආයතනයක දැන් ඔබගේ පාසලේ යම් මැඩම් කෙනෙක් ආවේ නැත්නම් වෙන මැඩම් කෙනෙක් ඒ වෙනුවට ඇවිල්ලා උගන්වලා ඒ වැඩේ ඒ විෂය ආවරණය කරනවා. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. කිසියම් මූලද්‍රව්‍යයක් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් නම් එයා ශාකයේ තුල ඉටු කරන ක්‍රියාව ඒ වගේ වෙන කාටවත් පූර්ණව ආවරණය කරන්න බෑ. එහෙමනම් එයා ශාකයේ තුල ඉටු කරන ක්‍රියාව එයාටම ආවේනිකයි, එයාටම විශිෂ්ටයි. මෙතන විශිෂ්ටයි කියලා කියන්නේ උතුම් කියන අර්ථයෙන් නෙවෙයි. මේකට ඉංග්‍රීසියෙන් කියනවා අපි ස්පෙસિෆික් කියලා. වෙන කාටවත් ඒ ක්‍රියාව ඒ විදිහටම කරන්න බෑ. යම් දුරකට ආදේශ තියෙන්න පුළුවන්. නමුත් පූර්ණව ඒ ක්‍රියාව ඒ විදිහටම කරන්න බෑ. දැන් මොකක්ද අර මූලද්‍රව්‍ය 100 ගාණක් තිබ්බට ආවර්තා වගුයි හැමෝටම අත්‍යවශ්‍ය පෝෂකයක් වෙන්න බැරි වෙන්න එක හේතුවක් බලපෑවා. මොකක්ද? අත්‍යවශ්‍ය පෝෂකයක් නම් එයා නැති වෙලාවට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් නම් එයා නැති වෙලාවට ශාකයට සාමාන්‍ය පරිදි වැඩිලා තමන්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ කරගන්න බැරි වෙනවා. දෙවෙනුව එයා අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍යයක් නම් එයා ශාකයේ තුල ඉටු කරන ක්‍රියාව වෙන කිසිම මූලද්‍රව්‍යයකට ඒ වගේ සම්පූර්ණයෙන්ම ආවරණය කරන්න, කවර් කරන්න, පෙනී හිටින්න බැරි වෙනවා. ඒ කියන්නේ අර මුලින් කිව්ව මූලද්‍රව්‍ය ක්‍රියාව විශිෂ්ටයි, එයාටම ආවේනිකයි, ස්පෙસિෆික් වෙනවා. තුන්වෙනි ලක්ෂණය තමයි යම් මූලද්‍රව්‍යයක් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය නම් ශාකයේ තුල සිද්ධ වෙනවා නොයෙකුත් ගොඩනැගීමේ ක්‍රියා හා බිඳහෙලීමේ ක්‍රියා. පොදුවේ මේ ගොඩනැගීමේ ක්‍රියා හා බිඳහෙලීමේ ක්‍රියාවලට අපි කියනවා පරිවෘත්තීය ක්‍රියා කියලා. ඉංග්‍රීසියෙන් කියනවා මෙටබොලික් ඇක්ටිවිටීස් කියලා. නැත්නම් මේකට කියනවා මෙටබොලිසම් කියලා. එතකොට යම් මූලද්‍රව්‍යයක් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් නම් එයාට පුළුවන්කමක් තියෙනවා ශාකයේ සිදුවන මේ පරිවෘත්තීය ක්‍රියාවන්ට කෙලින්ම සම්බන්ධ වෙන්න. ශාකයේ තුල ප්‍රතික්‍රියා ගණනාවක් සිද්ධ වෙනවා. එයාට පුළුවන් කෙලින්ම මේ මූලද්‍රව්‍ය වලට සම්බන්ධ වෙලා ඒ මත බලපෑම ඇති කරලා එයාට අවශ්‍ය විදිහට හසුරුවා ගන්න. එහෙනම් යම් මූලද්‍රව්‍යයක් ආවර්තාවකගේ මූලද්‍රව්‍ය 100කට අධික සංඛ්‍යාවක් තිබුණාට ආවට ගියාට මූලද්‍රව්‍යයකට අත්‍යවශ්‍ය පෝෂකයක් වෙන්න බෑ. ඒකට හේතුව යම් මූලද්‍රව්‍යයක් ශාකවලට අත්‍යවශ්‍ය පෝෂකයක් වෙන්න මෙන්න මේ ආකාරයෙන් ප්‍රධාන කොන්දේසි තුනකට එකඟ වෙන්න ඕන. පළවෙනි එක තමයි එයා නැතුව ශාකයට සාමාන්‍ය පරිදි වැඩිලා තම ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න බෑ. දෙවනුව ඒ මූලද්‍රව්‍ය මගින් ශාකය තුල ඉටු කරන ක්‍රියාව එයාටම ආවේනිකයි, එයාටම විශිෂ්ටයි, වෙන කාටවත් ඒක කවර් කරන්න, ඒක ආවරණය කරන්න බෑ. තුන්වෙනුව එයා අත්‍යවශ්‍ය පෝෂකයක් නම් එයා ශාකයේ පරිවෘත්තීය ක්‍රියා ගොඩනැගීමේ හා බිඳහෙලීමේ ක්‍රියාවන්ට එක එල්ලේ හෙවත් කෙලින්ම දායක වෙනවා. ඉතින් මොකද වුනේ? ඔය කියන නීතිවලට හැමෝම එකඟ වුණේ නැහැ ළමයි. ප්‍රතිඵලය වුණේ ඔය කියන 1000ක් නීතිවලට කැමති වුණේ මූලද්‍රව්‍ය 17ක් විතරයි. මේ නිසා අපට අත්‍යවශ්‍ය පෝෂක වශයෙන් හම්බ වෙන්නේ අර 100කට අධික ආවර්තාවක් වේ ඉන්න මූලද්‍රව්‍ය වලින් මූලද්‍රව්‍ය 17ක් විතරයි. එහෙනම් මේ මූලද්‍රව්‍ය 17 මේ නීතිවලට එකඟ වෙන්නේ නැති නීති මොකක්ද? යම් මූලද්‍රව්‍ය ශාක පෝෂකයක් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් වීමට ප්‍රධාන කරුණු තුනක් ආවරණය කරන්න ඕන. මම කී හිටියේ ඒ ගැන තමයි යම් මූලද්‍රව්‍ය ශාක පෝෂකයක් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් නම් එය නොමැතිව ශාකයට සාමාන්‍ය පරිදි වැඩි තම ජීවන චක්‍රය ආවරණය කරන්න බෑ. නැත්තම් සම්පූර්ණ කරන්න බෑ. ඔන්න පළවෙනි කොන්දේසි. ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න අත්‍යවශ්‍යයි. අංක 2 අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය මගින් ශාක තුළ ඉටු කරන කාර්ය වෙනත් මූලද්‍රව්‍යයක් මගින් ඒ අයුරින් ඉටු කරන්න බෑ.
ඒ වෙනුවෙන් පෙනී හිටින්න බෑ වෙන කාටවත් පූර්ණව. එනම් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය සුවිශේෂ වන අතර එම ක්‍රියාව වෙන මූලද්‍රව්‍යයකට ප්‍රතිස්ථාපනය කරන්න. ඔයා වෙනුවට මං කරන්නම් එහෙම බෑ. ශාක පෝෂක එහෙම නැත්නම් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ශාකයේ පරිවෘත්තීය ක්‍රියාවන්ට ඍජුවම සම්බන්ධ වෙනවා. දැන් මොකද වුනේ? මූලද්‍රව්‍ය 100කට අධික සංඛ්‍යාවක් ආවර්තිතාවක් වී සිටියාට ඔය කොන්දේසි වලට එකඟුනේ ළමයි මූලද්‍රව්‍ය 17ක් පමණයි. මේ නිසා අපට හම්බ වෙන්නේ අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය 17ක් විතරයි. එහෙනම් ඔය කතා කරන අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය 17 තුලත් තියෙනවා අධික විවිධත්වයක්. දැන් අපි කලේ මොකක්ද? ශාකවලට අවශ්‍ය වුණානේ ශාක පෝෂක කියලා જાතිය. ශාකවල වර්ධනය හා පැවැත්ම සඳහා අවශ්‍ය වන මූලද්‍රව්‍ය වලට අපි කිව්වා ශාක පෝෂක කියලා. මේවා ලබා ගන්න එක තමයි ශාක පෝෂණය කිව්වේ. එතකොට මේ ශාක පෝෂක අපි මුලින්ම ප්‍රධානාකාර දෙකකට බිඳගත්තා, කඩාගත්තා. එකකට කිව්වා අත්‍යවශ්‍ය පෝෂක කියලා. නැත්නම් අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය කියලා. අනික් කණ්ඩායමට තව පොඩ්ඩකින් මම කියනවා අත්‍යවශ්‍ය නොවන හේවත් ප්‍රයෝජනවත් පෝෂක මූලද්‍රව්‍ය කියලා. අත්‍යවශ්‍ය නොවන එහෙම නැත්නම් ළමයි ප්‍රයෝජනවත් මූලද්‍රව්‍ය කියලා. මොකද දැන් මූලද්‍රව්‍ය හැම එකක්ම ශාකයට අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට හැබැයි අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍යයක් වෙන්න කාටවත් ආවට ගියාට බෑ. කවුරු කෙනෙක් අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍යයක් වෙන්න නම් එයා ශාකයේ තුල එකඟ වෙන්න ඕන. ඉටුකල යුතු කොන්දේසි කීපයක් තිබුණා. එයා අත්‍යවශ්‍ය වුණා ශාකයේ ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න. එයා නැතුව ශාකයේ ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න බැරි වුණා. එයා මගින් ඉටු කරන ක්‍රියාව එයාටම ආවේනිකයි. වෙන කාටවත් ඒක ආවරණය කරන්න බැරි වුණා. තුන්වෙනුව එයාට පුළුවන් වුණා ශාකයේ තියෙන ගොඩනැගීමේ හා බිඳහෙරීමේ ක්‍රියා හෙවත් පරිවෘත්තීය ක්‍රියාවන්ට කෙලින්ම සම්බන්ධ වෙන්න. ඉතින් ඔය රෙගුලාසි වලට ඔය නීති වලට එකඟ වුණේ ආවර්තාවකයේ තියෙන මූලද්‍රව්‍ය 100කට අධික සංඛ්‍යාවෙන් මූලද්‍රව්‍ය 17ක් විතරයි. මේ නිසා අපිට හම්බ වෙන්නේ අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය 17ක් පමණයි. දැන් මෙතන වෙලා තියෙන්නේ මොකක්ද? මේ අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය 17 තුලත් විවිධත්වයක් තියෙනවා. අන්න ඒ නිසා ඒ විවිධත්වයට මුහුණ දෙන්න දැන් මොකක්ද අපි කරන්න යන්නේ? මේ අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය 17 පදනම් 3ක් යටතේ වර්ග කරන්න යනවා. මෙයා ගැන පස්සේ බලාගමු. අත්‍යවශ්‍ය නොවන කට්ටිය ගැන පස්සේ බලා ගන්න හිතාගෙන මේ අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය 17 අපි ආපහු වර්ග කරන්නයි කල්පනාව. මෙතන ප්‍රධාන පදනම් 3ක් ගැන කතා කරනවා. පළවෙනි පදනම තමයි තමාගේ නැත්නම් ශාකයේ වියලි ස්කන්ධයෙන් කොච්චරක් අඩංගු වෙනවද? ශාකයේ වියලි ස්කන්ධයෙන් අඩංගු වන ප්‍රමාණය කොච්චරක්ද? ඒ වගේම උරා ගන්නා ප්‍රමාණය කොච්චරක්ද? එයාට කොච්චර දවසකට උරා ගන්න අවශ්‍ය වෙනවද? ශාකයේ වියලි ස්කන්ධයෙන් කොච්චරක් අඩංගු වෙනවද? ඒ එක පදනමක්. තව පදනමක් ගොඩ ගන්න පුළුවන් කොහෙන්ද උරා ගන්නෙ? මොකක්ද උරා ගන්න මාධ්‍ය? තව පදනමක් ගමන් හඳුනා ගන්න පුළුවන් මෙයා ශාකයේ පවතින ආහාර ගමන් කරන ෆ්ලෝයම කියන පටකයේ ඔස්සේ ගමන් කරනවද නැද්ද කියන එක මත. එහෙනම් අපිට පුළුවන් අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය 17ක් තියෙන බව ඇත්තයි. ඔය අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය 17ත් තවදුරටත් කෑලි කෑලි වලට කඩා ගන්න. හරිද? එහෙනම් අපි පළවෙනි වර්ගීකරණයට එනවා. ශාකවල වියලි ස්කන්ධයෙන් අඩංගු වන ප්‍රමාණය මත හා උරා ගන්නා ප්‍රමාණය මත. දැන් මෙතන ප්‍රශ්නයක් මතුවෙනවා. මොකක්ද මේ වියලි ස්කන්ධය කියන්නේ කියලා? මොකක්ද මේ වියලි ස්කන්ධය කියන්නේ කියලා අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. මොකක්ද වියලි ස්කන්ධය කියන්නේ?
ළමයි අපි කිසියම් පදාර්ථයක් අපි හිතමු අපි ශාක කොටසක් ගත්තා කියලා. මේ ලබා ගන්න ශාක කොටසේ ප්‍රධාන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ජලය, ඊළඟට තමයි තියෙන්නේ ජලයේ හැර ඝන ද්‍රව්‍ය. ඕනම ජීවියෙකුගේ දේහේ 80%කට ආසන්න ප්‍රතිශතයක් දක්වා ජලය අඩංගු වෙනවා. ජලය හැරුණාම තවත් තියෙනවා නොයෙකුත් ඝන ද්‍රව්‍ය. අපි මෙතෙන්දි කරන්නේ මොකක්ද? මේ ශාකයේ හෝ සත්ව පටකේ අරගෙන උදුනක නැත්තම් අවන්නයක දාලා සෙන්ටිග්‍රේඩ් අංශක 105ට රත් කරනවා. මේ රත් කරද්දි මොකද වෙන්නේ? මේ ජලය වාෂ්ප වෙලා ඉවත් වෙනවා. අන්න එතකොට අපට ලැබෙනවා මේ ඝන ද්‍රව්‍ය. අන්න ඒ ඝන ද්‍රව්‍ය අපි ලබා ගත්තේ අවන් එහෙක නැත්තම් උදුනක වියලීම මගින් නිසා. මේ විදිහට වියලීමෙන් පසු ලැබෙන ස්කන්ධයට අපි කියනවා වියලි ස්කන්ධය හෙවත් ඩ්‍රයි වේට් එක කියලා. එතකොට කිසියම් ශාකපටකයක් උදුනක සිලිකාංශක 105ට නියත ස්කන්ධයකට වියලීමෙන් පසු ලැබෙන ස්කන්ධය තමයි මේ වියලි ස්කන්ධය කියලා කියන්නේ. ඒක ලබාගත් විගස ඒකේ ජලයේ හෙවත් තෙතමනය තියෙනවා. එතකොට මේ ඝන ද්‍රව්‍ය හා ජලයේ හා තෙතමනය එක්කම තියෙන ස්කන්ධයට අපි කියනවා තෙත් ස්කන්ධය කියලා. ඒකට අපි කියනවා තෙත් ස්කන්ධය කියලා. අපි ශාකයක් ලබා ගත්ත හැටි ඒකේ තියෙන තෙත් ස්කන්ධයක් අපි කරන්නේ මේක අවන් එකේ දාලා වේලලා වියලි ස්කන්ධයක් බවට පත් කරනවා. එතකොට මේ අත්‍යවශ්‍ය පෝෂක වර්ගීකරණයේ එක පදනමක් වෙලා තියෙන්නේ මොකක්ද? මේ ශාකයේ වියලි ස්කන්ධය ගත්තාම ශාකයක් අරගෙන ඔය වගේම අවන්නයක දාලා සෙන්ටිග්‍රේඩ් 105ට රත් කරපුවාම ලැබෙන්නේ වියලි ස්කන්ධයනේ. මේ වියලි ස්කන්ධය ගත්තාම ඒකෙන් කොච්චරක් අඩංගු වෙනවාද කියන එකයි මේ කියන්නේ. ඒ වගේම ශාකය තම උපස්තරයේ යම් මූලද්‍රව්‍යයක් මේ තියෙන පොළොව මට්ටම නම් ශාකය තම උපස්තරයේ හෙවත් පසෙන් මේ මූලද්‍රව්‍ය කොතරම් ප්‍රමාණ වලින් උරා ගන්නවද නැත්නම් අවශෝෂණය කරනවද? ශාකයේ ජලය අයින් කරලා ලැබෙන වියලි ස්කන්ධේ කොච්චරක් අඩංගු වෙනවද? ඒ වගේම මේ මූලද්‍රව්‍ය ශාකයේ තම උපස්තරයෙන් කොච්චරක් උරා ගන්නවද? ඔන්න ඔය කරුණු දෙක මත තමයි පළවෙනි වර්ගීකරණේ පදනම් වෙලා තියෙන්නේ. එතකොට ශාකවල වියලි ස්කන්ධයෙන් අඩංගු වන ප්‍රමාණය හා උරා ගන්නා ප්‍රමාණය කිව්වේ ඕකයි. ජලය අයින් කරපුවාම ලැබෙන ස්කන්ධේ කොච්චරක් මෙයා ඉන්නවද? ඒ වගේම කොච්චර ප්‍රමාණයක් මෙයා පසෙන් උරා ගන්නවද කියන එකයි. අන්න ඒ මත මෙතන කියනවා ශාකවල වියලි ස්කන්ධයෙන් අඩංගු වන ප්‍රමාණයද ශාකතම උපස්තරයෙන්. මොකද්ද ළමයෝ ශාක බහුතරයක උපස්තරය අපට වරහන් තුල දක්වන්න පුළුවන් පස කියලා. උපස්තරයෙන් ලබා ගන්නා ප්‍රමාණය මත මේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන්. මේගොල්ල අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය අපට කාණ්ඩ දෙකකට වෙන් කරන්න පුළුවන්. එක්කෙනෙක් මහා මූලද්‍රව්‍ය අනෙක් එක්කෙනා ශුද්‍ර මූලද්‍රව්‍ය. කවුද මේකෙන් මහා මූලද්‍රව්‍ය කියන්නේ? මහා මූලද්‍රව්‍ය, අධිමාත්‍ර මූලද්‍රව්‍ය, ප්‍රධාන මූලද්‍රව්‍ය මේවට අපි කියනවා මැක්‍රෝ එලිමන්ට්ස් කියලා ඉංග්‍රීසියෙන්. මතක තියාගන්න. කිසියම් ශාකයක වියලි ස්කන්ධයෙන් 100.1කට වඩා වැඩිපුර අඩංගු වෙනවා. ඒ වගේම ශාක තම උපස්තරයේ හෙවත් පසෙන් සාපේක්ෂව වැඩි ප්‍රමාණ වලින් උරා ගන්නවා. ඔන්න ඔය කොන්දේස් දෙක සම්පූර්ණ කළොත් එයා මහා පෝෂකයක්, අධිමාත්‍ර මූලද්‍රව්‍යයක්, ප්‍රධාන මූලද්‍රව්‍යයක්, මැක්‍රෝ එලිමන්ට් එකක් වෙනවා. මොනවද කොන්දේස් දෙක? පළවෙනි එක තමයි තමන්ගේ වියලි ස්කන්ධයෙන් ජලයේ හැර ස්කන්ධයෙන් 100.1කට වඩා වැඩි ප්‍රමාණ වලින් අඩංගු වෙනවා.
ඒ වගේම ශාක තම උපස්තරයේ හෙවත් පසෙන් සාපේක්ෂව වැඩි ප්‍රමාණ වලින් උරා ගන්නවා. එතකොට මෙන්න මේ කොන්දේසි වලට යටත් වන මූලද්‍රව්‍ය ළමයෝ 9ක් තියෙනවා. ඒ නිසා අත්‍යවශ්‍ය මහා පෝෂක 9යි ඉන්නේ. කවුද 9? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, සල්ෆර්, කැල්සියම්, මැග්නීසියම්. 9ක් ඉන්නවා. එහෙනම් දෙවන කණ්ඩායම කවුද? ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය, අංශු මාත්‍ර මූලද්‍රව්‍ය, උපප්‍රධාන මූලද්‍රව්‍ය. කලින් එක්කෙනා මහා මැක්‍රෝ නම් මෙයා ක්ෂුද්‍ර මයික්‍රෝ. ශාකයේ වියලි ස්කන්ධයෙන් 100%කට වඩා අඩුවෙන් තමයි අඩංගු වෙන්නේ. ඒ වගේම ශාක Tamanගේ උපස්තරයේ එහෙම නැත්නම් පසෙන් සාපේක්ෂව සුළු ප්‍රමාණ වලින් තමයි උරාගන්නේ. දැන් මම කිව්වා අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය 17ක් තියෙනවා කියලා. එතකොට ඒකෙන් 9ක් ගියා මහා පෝෂක හෙවත් ප්‍රධාන මූලද්‍රව්‍ය හෙවත් අධිමාත්‍ර මූලද්‍රව්‍ය හෙවත් මැක්‍රෝ එලිමන්ට්ස් වෙලා. දැන් 17න් 9ක් ගියාම තව ඉතුරු 8. එහෙනම් ශුද්ධ මූලද්‍රව්‍ය, අංශු මාත්‍ර මූලද්‍රව්‍ය, උපප්‍රධාන මූලද්‍රව්‍ය, මයික්‍රෝ එලිමන්ට්ස් වශයෙන් අපිට හම්බ වෙන්නේ මූලද්‍රව්‍ය 8ක් විතරයි. කවුද මේ 8? යකඩ, කොපර්, සින්ක්, මැංගනස්, මොලිබ්ඩිනම්, බෝරෝන්, ක්ලෝරින් හා නිකල් වෙනවා. පැහැදිලිද? එහෙනම් අපි කතා කර ඉන්නේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ගැනයි. මේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය වල පවතින විවිධත්වයේ සරලව අධ්‍යයනය කිරීමට අපි තවදුරටත් මේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කාණ්ඩවලට වෙන් කරගෙන යනවා. මෙම කාණ්ඩවලට වෙන් කිරීමේදී අපි මුලින්ම හඳුනාගත්ත පදනමක්. ඒ පදනම මොකක්ද? මේවා ශාකයේ වියලි ස්කන්ධයෙන් කොච්චර අඩංගු වෙනවද? ඒ වගේම උපස්තරයෙන් කොච්චර උරා ගන්නවද? මේ මත අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ආකාර දෙකකට බෙදුවා. මහා පෝෂක නැත්නම් ප්‍රධාන මූලද්‍රව්‍ය නැත්නම් අධිමාත්‍ර මූලද්‍රව්‍ය දෙවැනි එක, ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය, අංශු මාත්‍ර මූලද්‍රව්‍ය, උප ප්‍රධාන මූලද්‍රව්‍ය. අපි කාටද මහා පෝෂක කියලා කිව්වේ? ශාකයේ වියලි ස්කන්ධයෙන් 0.1කට වඩා වැඩියෙන් අඩංගු වන. ඒ වගේම තම උපස්තරයෙන් සාපේක්ෂව වැඩි ප්‍රමාණ වලින් උරා ගන්න කට්ටිය. අනික් පැත්තෙන් අංශු මාත්‍ර මූලද්‍රව්‍ය කියලා කිව්වේ තම වියලි ස්කන්ධයෙන් ශාකයේ වියලි ස්කන්ධයෙන් 0.1කට වඩා අඩුවෙන් අඩංගු වන, ඒ නිසාම උපස්තරයෙන් සාපේක්ෂව අඩු ප්‍රමාණ වලින් උරා ගන්න මූලද්‍රව්‍ය. ඒ කියන්නේ අපි මෙතන පොඩි සීමාවක් පනවගෙන තියෙනවා. මොකක්ද ඒ සීමාව? වියලි පදාර්ථයෙන් කොච්චරක් අඩංගුද කියන එක. අපි පදනම වෙලා තියෙන්නේ මේ බලන්ට වියලි පදාර්ථයෙන් කොච්චරක් අඩංගුද කියන එක. මේ අගයක් අපි යෝජනා කරලා තියෙනවා. මේක වියලි ස්කන්ධයේවත් වියලි පදාර්ථය වෙනවා. අපි කියනවා මෙතෙන්දී ශාකයේ වියලි පදාර්ථයෙන් 100ට 0.0 හරිද? මේ දශම අගයක් තියෙන හොඳට බලා ගන්න. මෙන්න මේ අගය ළමයි මම යම් හේතුවක් නිසා එම කියන්නේ 0.1කට වඩා 0.1කට වඩා වැඩියෙන් අඩංගු වන කට්ටිය අපි කෘෂි විද්‍යාවේදී කියනවා මහා පෝෂක කියලා. 0.1කට වඩා අඩුවෙන් අඩංගු වන කට්ටියට අපි කෘෂි විද්‍යාවේදී කියනවා ශුද්‍ර කියලා. අපේ සීමාව 0.1 නැත්නම් අංශු මාත්‍ර කියලා කියනවා. තවත් වෙනත් විෂයක් යටතේ සමහර වෙලාවට මේ අගය 0.1 නොවි 0.01 කියලා යෝජනා වෙන්නත් පුළුවන්. හැබැයි ඒක 0.1ද 0.01ද කියන ප්‍රශ්නේ වැදගත් වෙන්නේ නැහැ. මොකද මේ පරාසය තුල කිසිම මූලද්‍රව්‍යයක් වියලි පදාර්ථයෙන් අඩංගු වෙන්නේ නැත්තම්.
දැන් මම අරගෙන තියෙනවා වැඩි අගය, තව කෙනෙක් ගන්නවා අඩු අගය. එතකොට මේ අගයන් පරාස දෙක අතර කවුරුත් නැත්නම් ගැටලුවක් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් කවුරු හරි කෙනෙක් කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරන බස් රථයේ යනකොට කන්ඩක්ටර් කියනවා අපි ගන්නේ කෑගල්ලෙන් එහා කියලා. එතකොට ඩ්‍රයිවර් කියනවා නෑ නෑ අපි ගන්නේ මාවනැල්ලෙන් එහා කියලා. ඊට මෙහා කට්ටිය අපි ගන්නෑ මේ දිනවල කියලා. නමුත් මේ බස් රථයේ ඇතුලේ කෑගල්ලයි මාවනැල්ලයි කියන නගර දෙක අතර බහින කවුරුත් නැත්නම් කොහොම කිව්වත් එකයි. මම අරන් තියෙන අප ලිමිට් එක ඔබ කිය වෙන විෂයක් යටතේ ලෝ ලිමිට් එක ගන්න පුළුවන්. ඉතින් මේ දෙක අතර කවුරුත් නැත්නම් ගැටලුවක් නෑ. හරිද? ඒක වැඩි හිතන්න එපා. මම නිකන් එහෙම කිව්වේ. රයිට්. එතකොට මහා පෝෂක ඉන්නවා 9ක්, අංශු මාත්‍රේවත් ක්ෂුද්‍ර පෝෂක ඉන්නවා 8ක්. කවුද මහා පෝෂක? ඔබට මතකද බලන්න? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, සල්ෆර්, කැල්සියම්, මැග්නීසියම්. 1 2 3 4 5 6යි 7යි 8යි 9යි. එහෙම නෙවෙයි ක්ෂුද්‍ර පෝෂක ඉන්නවා 8ක්. කවුද ක්ෂුද්‍ර පෝෂක 8? බලන්න. යකඩ, කොපර්, සින්ක්, මැංගනස්, මොලිබ්ඩිනම්, බෝරෝන්, ක්ලෝරින්, නිකල්. 1 2 3 4 5 6යි 7යි 8යි 9යි 8යි 17යි. හරිද? ඊළඟට මහා පෝෂකවල ලක්ෂණය තමයි ශාක තම උපස්තරයෙන් මේගොල්ල ගොඩ වැඩි ප්‍රමාණ වලින් උරා ගන්නවා. ක්ෂුද්‍ර පෝෂකවල ලක්ෂණය තමයි ශාක තම උපස්තරයෙන් මේගොල්ල ටික සුළු ප්‍රමාණ වලින් උරා ගන්නවා. හරිද? එහෙනම් ඔන්න අපි එක වර්ගීකරණයක් ගැන කතා කරලා ඉවරයි. මොකක්ද? තම උපස්තරයෙන් ලබා ගන්න ප්‍රමාණය. ඒ වගේම ශාකයේ වියලි ස්කන්ධෙන් අඩංගු ප්‍රමාණය මත මහා පෝෂක 9යි මේ තියෙන්නේ. මහා පෝෂක 9යි මෙන්න ඒ 9 වියලි පදාර්ථයෙන් දශමයකට වඩා වැඩියෙන් තියෙනවා. ඒ වගේම උපස්තරයෙන් සාපේක්ෂව වැඩියෙන් ගන්නවා. ක්ෂුද්‍ර පෝෂක 8යි. මේ තියෙන්නේ වියලි ස්කන්ධයෙන් 100.1කට වඩා අඩුවෙන් අඩංගු වෙලා තියෙන්නේ. උපස්තරයෙන් සුළු ප්‍රමාණ වලින් ගන්නවා. හරිද? ඔන්න අපි දැන් මේ වර්ගීකරණය ඉවර කළා. දෙවෙනි වර්ගීකරණයකට එන්න පුළුවන් අර මූලද්‍රව්‍ය 18ම මොකක්ද මේ වර්ගීකරණයේ පදනම කොහෙන්ද උරාගන්නේ කියන එකේවත් උරා ගන්නා මාධ්‍යවත්. දැන් අපි අර කිව්ව මහා පෝෂක 9ක් ගැන කිව්වේ. කවුද මහා පෝෂක 9? මේ මතක් කරගන්න. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, සල්ෆර්, කැල්සියම්, මැග්නීසියම්. මේ මහා පෝෂක 9 එයා උරා ගන්න මාධ්‍යවත් උපස්තරය ගැන කල්පනා කරපුවාම කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන 3 දෙනා. ඒ කියන්නේ දරුවනේ මෙන්න මේ 3 දෙනා. මෙන්න මේ 3 දෙනා ශාක ලබා ගන්න කොහෙන්ද? වාතයෙන් ලබා ගන්නවා, ජලයෙන් ලබා ගන්නවා. ඒ කියන්නේ මේකයි. හිතන්න මේ තියෙන පොළොව මට්ටම කියලා. මෙන්න ශාකයක වායව කොටස්. මෙන්න ශාකයක වායව කොටස්. මෙන්න ශාකයක මූල මණ්ඩලය. එතකොට කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන 3 දෙනා එක්ක ශාක තම වායු ගෝලයෙන් උරා ගන්නවා. එහෙම නැත්නම් පසෙන් උරා ගන්න ජලය හරහා තමයි ලැබෙන්නේ. කෙලින්ම ජලයේ බිඳලා මේගොල්ල ගන්න. දැන් උදාහරණයක් ගත්තොත් ශාකවලට කාබන් ගත හැකි වායු ගෝලයෙන් උරා ගන්න කාබන් ඩයොක්සයිඩ් විදියට. වායු ගෝලයෙන් ගන්න පුළුවන්. හයිඩ්‍රජන් ගත හැකි කෙලින්ම වායු ගෝලයේ තියෙන හයිඩ්‍රජන් වායුව උරාගෙන. එහෙම නැත්නම් ජලය උරාගෙන. ඔක්සිජන් ගත හැකි කෙලින්ම වායු ගෝලයේ තියෙන ඔක්සිජන් උරාගෙන. එහෙම නැත්නම් කාබන් ඩයොක්සයිඩ් උරාගෙන. එහෙම නැත්නම් පසින් ජලය උරාගෙන. ඒ නිසා මතක තියාගන්න
ඔය අත්‍යවශ්‍ය පෝෂක 9 කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් ශාක වාතයෙන් ලබා ගන්නවා, ජලයෙන් ලබා ගන්නවා. හැබැයි දැනගන්න ඉතුරු 6 දෙනා. කවුද ළමයි ඉතුරු 6 දෙනා? මේ ඉන්න නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, සල්ෆර්, කැල්සියම්, මැග්නීසියම් 6 දෙනෙක් ඉන්නවා. මේ 6 දෙනාම ලබා ගන්නේ කොහෙන්ද? පසෙන්. මේ 6 දෙනාම ලබා ගන්නේ පස මගින්. අපි ශුද්ධ මූලද්‍රව්‍ය ගත්තොත් ශුද්ධ මූලද්‍රව්‍ය 8ක් තිබුණානේ. මේ 8මත් ලබා ගන්නේ ශාක පසෙන් බව දැනගන්න. දැන් මෙතෙන්දි මම එක දෙයක් කියන්න කැමතියි. අපිට එහෙනම් මේ අනුව මේ කතා කරපු වර්ගීකරණයන් දෙකම අත්‍යවශ්‍ය පෝෂක වලට මෙහිම ගලපන්න කියලා මම යෝජනා කරනවා. මේ බලන්න දරුවනේ. දැන් අපි කතා කර ඉන්නේ ශාකවල වර්ධනය, පරිවෘත්තීය, සෞඛ්‍ය ආරක්ෂිත පැවැත්මට අවශ්‍ය මූලද්‍රව්‍ය ගැනනේ. ඔය වගේ මූලද්‍රව්‍ය වලට කියනවලුනේ පෝෂක කියලා. මේ බලන්න වෙන වැඩි. මේ පෝෂක කියන කට්ටිය නැත්තම් මේ පෝෂක කියන්නේ මූලද්‍රව්‍යෙන් ළමයි. මේ පෝෂක කියන මූලද්‍රව්‍ය අපට පුළුවන්කමක් තිබ්බා ප්‍රධාන ශාක පෝෂක කියලාම කියමු. මේවා මූලද්‍රව්‍ය, ශාක පෝෂක මූලද්‍රව්‍ය කියලාම කියමු. ආයෙ මොකටද නේ? ශාක පෝෂක මූලද්‍රව්‍ය අපිට පුළුවන් වුණා ප්‍රධාන කාණ්ඩ දෙකකට කඩා ගන්න. එක කට්ටියකට අපි කිව්වා අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය කියලා. ශාක පෝෂක වලට ආවට ගියාට අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය වෙන්න බැරි වුණා. යම් මූලද්‍රව්‍යයක් අත්‍යවශ්‍ය පෝෂකයක් වෙන්න නම් ප්‍රධාන කොන්දේසි 3ක් සම්පූර්ණ කළ යුතු වුණානේ. එයා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් නම් ශාකයේ ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න දායක වෙලා තියෙනවා. දෙවනුව එයා ශාකයේ ඉටු කරන ක්‍රියාව වෙන කාටවත් ආවරණය කරන්න බැරි වෙලා තියෙනවා. ඉටු කිරීම ගැන තියෙනවා. ඒ වගේ මෙයා ශාකයේ පරිවෘත්තීය ක්‍රියාවන්ට ගොඩනැගීමේ හා බිඳහෙලීමේ ක්‍රියාවලට ඍජුව දායක වෙනවා. මේ කොන්දේසි පෙන්눔 කරන අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය හිටියනේ දැන් 17ක්. දැන් කියනවානේ මේ මූලද්‍රව්‍ය 17 විවිධ පදනම් යටතේ වර්ග කරන්න පුළුවන් කියලා. හැබැයි තව කට්ටියක් හිටියා උතන කවුද? ශාක පෝෂක වශයෙන් වැදගත් වුණාට මේ කොන්දේසි වලට එකඟ වෙන්නේ නැහැ. ජීවන චක්‍රය හැමෝටම එක හා සමානව සම්පූර්ණ කරන්න අත්‍යවශ්‍ය නැහැ. ඒ වගේම ඉටු කරන ක්‍රියාව වෙන කවුරු හරි මගින් ආවරණය නොකර ඉන්නෙත් නැහැ. ඒ වගේම ශාකයේ පරිවෘත්තීය ක්‍රියාවන්ට ඍජුව සම්බන්ධ වෙන්නෙත් නැහැ. ඒගොල්ලන්ට කිව්වනේ අපි අත්‍යවශ්‍ය නොවන එහෙම නැත්නම් උපකාරක එහෙම නැත්නම් ප්‍රයෝජනවත් මූලද්‍රව්‍ය කියලා. ඒගොල්ල ගැන අපි පස්සේනේ කතා කරන්න යන්නේ. දැන් මෙතන වෙලා තිබුණේ මොකක්ද? මේ අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය අපට පුළුවන් වුණා ප්‍රධාන පදනම් 3ක් යටතේ වර්ග කරන්න. මේකෙන් මේ පදනම් ගැන තමයි දැන් ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. එක පදනමක් තමයි මේ අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය. මෙන්න එක පදනමක් අපි ගන්නවා. මොකක්ද? ශාකයේ වියලි ස්කන්ධයෙන් කොච්චරක් අඩංගු වෙනවද? වියලි ස්කන්ධයෙන් අඩංගු ප්‍රමාණය, ඒ වගේම උපස්තරයෙන් උරා ගන්නා ප්‍රමාණය. වියලි ස්කන්ධයෙන් අඩංගු වන ප්‍රමාණය හා උපස්තරයෙන් උරා ගන්නා ප්‍රමාණය මත මේ අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය 17 අපි බෙදුවා මහා පෝෂක කියලා. මහා පෝෂක 9ක් ආවා. ආයෙ බෙදුවා ශුද්‍ර පෝෂක කියලා. ශුද්‍ර පෝෂක 8ක් ආවා. මහා පෝෂක 9 විදිහට කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්,
potassium, carbon hydrogen, sulfur, calcium, magnesium ආවා. ශුද්ධ පෝෂක ආවනේ 8ක්. කවුද ශුද්ධ පෝෂක 8 විදිහට යෝජනා වුනේ? ශුද්ධ පෝෂක 8 විදිහට යෝජනා වුණා යකඩ, කොපර්, zinc, manganese, molybdenum, boron හා ක්ලෝරින්. දැන් අපිට මේගොල්ලම මේ අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය 17ම තව විදිහකට වර්ග කරන්න පුළුවන්. මොකද්ද මේ දෙවන වර්ගීකරණයේ පදනම? ඒක තමයි උරාගන්නේ කොහෙන්ද කියන එක. නැත්තම් උරාගන්න මාධ්‍ය මත අපට ආපහු මේගොල්ලම වර්ග කරන්න පුළුවන්. මම මෙහෙම පහළට යනවා. මේ දෙවෙනි පදනම උරාගන්නා මාධ්‍ය මත. උරාගන්නා මාධ්‍ය මොකක්ද කියලා ගත්තොත් එහෙම අපට මේගොල්ල ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කරලා පෙන්වන්න පුළුවන්. සමහර කට්ටියක් උරා ගන්නවා වාතය හා ජලය මගින්. තව කට්ටියක් උරා ගන්නවා පසෙන් විතරක්ම. වාතය හා ජලය මගින් උරා ගන්න 3 දෙනෙක් ඉන්නවා මහා පෝෂක වලින්. මෙන්න මේ 3 දෙනා. කවුද? කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. උරාගන්නේ වාතය හා ජලය මගින්. පසෙන් තමයි ඊතුරු 13 දෙනාම උරාගන්නේ. කවුද යටතේ ඉන්නේ? මහා පෝෂක වලින් 3 දෙනෙක් ඉන්නවා. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. ඊළඟට සියලුම ශුද්ධ පෝෂක ටික. කවුද? යකඩ, කොපර්, zinc, manganese. මෙතන තව 3 දෙනෙක් වෙනවා අමතක වුණානේ අපිට. ශුද්ධ පෝෂක වලින් තව 3 දෙනෙක්, මහා පෝෂක වලින් තව 3 දෙනෙක් වෙනවා. කවුද? නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. තව 3 දෙනෙක් ඉන්නවනේ. කවුද? සල්ෆර්, කැල්සියම්, මැග්නීසියම්. 6 දෙනෙක් ඉන්නවා. ඊළඟට ශුද්ධ පෝෂක ටික ඉන්නවා 8 දෙනෙක් ඉන්නවා. කවුද? යකඩ, කොපර්, zinc, manganese, molybdenum, boron, chlorine, nickel. එතකොට අර මහා පෝෂක හා ශුද්ධ පෝෂක කියන එක අමතක කරලා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය 17 අපිට උරා ගන්නා මාධ්‍ය මත වාතය හා ජලයෙන් උරා ගන්න 3 දෙනෙක් හා පසෙන් උරා ගන්න 13 දෙනෙක් හඳුනාගත්ත හැකි. 14 දෙනෙක් හඳුනාගත්ත හැකි. ඒ 14 දෙනාගෙන් 6 දෙනෙක් නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, සල්ෆර්, කැල්සියම්, මැග්නීසියම් කලින් කිව්ව මහා පෝෂක වෙනවා. අනික් 8 දෙනා යකඩ, කොපර්, zinc, manganese, molybdenum, boron, chlorine හා නිකල්. අනික් 8 දෙනාම කවුද? කලින් කිව්ව ශුද්ධ පෝෂක වෙනවා. මෙන්න උරා ගන්න මාධ්‍ය මත ඔය මූලද්‍රව්‍ය 17ම ආපහු පෙළ ගැස්සුවා. වාතය හා ජලයෙන් උරා ගන්න 3 දෙනයි, පසෙන් උරා ගන්න 14 දෙනයි. හරිද? ඒ ගැන තමයි දෙවනුව කතා කරලා තියෙන්නේ. මේ බලන්න. උරා ගන්නා මාධ්‍ය මත මහා පෝෂක සැලකීමේදී මෙයින් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් ශාක වාතයෙන් හා ජලයෙන් ලබා ගන්නවා. ඉතිරි 6ම මහා පෝෂක වලින් ඉතිරි 6ක් ඉන්නවා මේ ඉන්නේ. මේ 6 දෙනාම ලබා ගන්න පස්සේ. පසෙන් ලබා ගන්න අයත් හැබැයි තවදුරටත් ඕනනම් බෙදන්න පුළුවන්. සාපේක්ෂව වැඩි ප්‍රමාණ වලින් ලබා ගන්න මේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් වලට සමහරු කියනවා ප්‍රාථමික කට්ටිය කියලා. ප්‍රයිමරි එලිමන්ට්ස් කියලා කියනවා. එච්චර වැදගත් නැහැ. මහා පෝෂක වලින් පසෙන් සාපේක්ෂව සුළු ප්‍රමාණ වලින් ලබා ගන්න සල්ෆර්, කැල්සියම්, මැග්නීසියම් වලට කියනවා සෙකන්ඩරි හෙවත් ද්විතීයික මූලද්‍රව්‍ය කියලා. හැබැයි අත්‍යවශ්‍ය ශුද්ධ මූලද්‍රව්‍ය 8ම ලබා ගන්න පසෙන් බව දැනගන්න. එහෙනම් දැන් පෝෂක මූලද්‍රව්‍ය
පදනම් අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය අපි පදනම් දෙකක් යටතේ වර්ග කළා. වියලි ස්කන්ධින අඩංගු ප්‍රමාණය හා උපස්තරයෙන් ලබා ගන්න ප්‍රමාණය මත දෙවනුව ලබා ගන්නා මාධ්‍ය මත අපිට හම්බ වෙනවා තුන්වෙනි වර්ගීකරණය. ෆ්ලෝයම පටකයේ ඔස්සේ ගමන් කිරීමේ හැකියාව මත හා මුලින්ම ඌනතා ලක්ෂණ හමුවන ශාක කොටස මත. ළමයි මෙන්න මේක දැනගන්න. දැන් අපි කිව්වනේ මේ පෝෂක මූලද්‍රව්‍ය ලබා ගන්න පසෙන් කියලා. මේ තියෙන්නේ පොළොව මට්ටම නම්, මේ තියෙන්නේ ශාකයක කඳ නම්, මේ තියෙන්නේ මූල මණ්ඩලයේ නම්, මේ ශාකයේ පත්‍ර මෙහෙම තියෙනවා. ඉතින් ඉහළට යන්න ලපටි පත්‍ර හම්බ වෙනවා. මේ තියෙන්නේ අග්‍රස්ත හේවත් දැල්ල කියලා හිතන්නකෝ. ඉතින් මේ අනුව මට මේ ශාකයක හමුවන පටක ආදිය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි පහළින් පිහිටි කොටස. මේකට අපි කියනවා පරිණත පටක කියලා. මේකට අපි කියනවා පරිණත පටක කියලා. මේ හරිය. මෝරපු ටික පරිණත කොටස. කලින් හැදිච්ච කට්ටිය මේවට කියනවා ලපටි පටක කියලා. මේවා මේ ළඟදී හැදිච්ච දේවල්. දැනගන්න ප්‍රධාන වශයෙන්ම ශාක තම උපස්තරයෙන් පෝෂක උරා ගන්නවා. දැනගන්න ශාක තම උපස්තරයෙන් පෝෂක උරාගන්නේ තනිකර පෝෂක විදිහට නෙවෙයි. මේ පෝෂක ජලයේ දිය වෙනවා. දිය වෙලා පාංශු ජලයේ තමයි මේ පෝෂක පවතින්නේ. මෙන්න මේ පෝෂක හා ජලයේ දිය වුණු ද්‍රාවණය තමයි ශාක විසින් උරාගන්නේ. මේ උරාගන්නේ ආශ්‍රිතය ඔස්සේ. ඊළඟට මේ උරාගත්ත පෝෂක හා ජල ද්‍රාවණය ශාකයේ තුල ගමන් කරන්නේ ශෛලම ඔස්සේ. ශාකයේ තියෙනවනේ ජලයේ ගෙනියන නාල පද්ධතියක්. ඒක දිගේ තමයි ගමන් කරන්නේ ශෛලම ඔස්සේ. මේක තමයි සාමාන්‍යයෙන් ශාකයක පෝෂක ගමන් කරන යාන්ත්‍රණය. පාංශු ජලයේදී වෙලා තියෙන පෝෂක ජලයේ සමග මිශ්‍රණයක් වශයෙන් උරා ගන්නවා. උරා ගන්න පෝෂක ශාකයේ තුල පරිවහනය කරනවා ශෛලම ඔස්සේ. ඒතකොට මේ පෝෂක අවශෝෂණය වීමට ශාකයේ තුල ගමන් කිරීමේදී ආශ්‍රිතය කියන යාන්ත්‍රණය හරි වැදගත් වෙනවා. මේකට ATP හෙවත් ශක්තිය වැයවීමක් නෑ. සරල ආශ්‍රිතය මගින් තමයි මේ වැඩේ වෙන්නේ. ඒතර මොකද වෙන්නේ? දැන් මේ ශාකයේ කිසියම් මූලද්‍රව්‍යයක් පසෙන් උරාගෙන ශෛලම දිගේ ගමන් කරනකොට මේ පහළ තියෙන පත්‍රවල පෝෂක සාන්ද්‍රණය අඩු නම් මොකද කරන්නේ? ශාකයේ තමාගේ තියෙන පෝෂක පහළ පත්‍රයට සපයනවා. පහළ පත්‍රයේ සාන්ද්‍රණය අඩු නම් පහළ පත්‍රයට සපයලා තමයි ජලය ඉදිරියට ගමන් කරන්නේ. සමහර වෙලාවට මේ විදිහට පහළ තියෙන පත්‍රවලට ආශ්‍රිතය යටතේ ශාක පෝෂක සපයන්න වෙනවා. මොකද සෛලම වලට වඩා මෙයාගේ සාන්ද්‍රණය අඩු නම් නැත්තම් සාන්ද්‍රණය අඩු නම් වැඩි සාන්ද්‍රණයෙන් අඩු සාන්ද්‍රණය දක්වා පෝෂකේ යවන්න වෙනවා. ඕම යවාගෙන යද්දී සමහර වෙලාවට ඉහළට පෝෂක යවා ගන්න බැරි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ශාකයට සමහර ශාක පෝෂක ඉහළ පත්‍ර වලට ලැබෙන්නේ නැතුව යනවා. මොකද තියෙන ටික පහළ පත්‍ර වලට දුන්නාට පස්සේ ඉහළ පත්‍ර වලට පෝෂක යවන්න බෑ. තියෙන ඩීසල් ටික බස්නාහිර පළාතේ ෂෙඩ්ස් වලට බෙදුවා. ඈත ෂෙඩ් වල ඩීසල් නැති වුණා. දැන් ප්‍රශ්නයක් මතුවුණා. දැන් එතකොට මොකද වෙන්නේ? ඉහළ පත්‍ර වලට මේ පෝෂකයේ ඌණ වෙනවා. මෙන්න මේ වාගේ වෙලාවට ශාකයට දැන් මෙයාගේ තියෙන පෝෂකය සාන්ද්‍රණයට එරෙහිව මෙයාට යවන්න විදියක් නැහැ. ඒ වාගේ වෙලාවට මොකද කරන්නේ? ශාකය මේ පෝෂක ගමන් කරන්න ෆ්ලෝයම යොදා ගන්නවා. සාමාන්‍යයෙන් ශාකයක් තුළ පෝෂක පරිවහණය වන්නේ ශෛලම ඔස්සේ. හැබැයි දැන් එහෙම යවන්න විදියක් නැහැ. තියෙන පෝෂක ටික ශෛලම් මගින් මෙයාට බාලා ගියා. නමුත් මේ ලපටි පත්‍ර වලට පෝෂක ඌණතාවයක්. මේ පෝෂක ඌණතාවය ලපටි පත්‍ර වලට මේ විශේෂ පෝෂකයේ ඌණවීම හානිදායකව බලපානවා. ඒ නිසා ශාකයට සිද්ධ වෙනවා වහාම පරිණත පත්‍රවල තියෙන පෝෂකය අරගෙන ශෛලම ඔස්සේ යවන්න බැරි නිසා ෆ්ලෝයම ඔස්සේ
තල්ලු කරලා යවන්න. මෙන්න මේ විදිහට යම් ශාකයක පරිණත පටකවල ඉඳලා ලපටි පටක දක්වා මෙහෙම ෆ්ලෝ එකම ඔස්සේ ගමන් කළ හැකි පෝෂක තියෙනවා නම් ඒවට අපි කියනවා චල මූලද්‍රව්‍ය හෙවත් චල පෝෂක කියලා. යම් ශාකයක පරිණත පටකවල සිට ලපටි පටක දක්වා ෆ්ලෝ එකම ඔස්සේ ගමන් කළ හැකි මූලද්‍රව්‍ය චල මූලද්‍රව්‍යයි. දැන් පරිණත පටකවල තිබිච්ච පෝෂක ෆ්ලෝ එකම ඔස්සේ ලපටි පටකයට යවාපු නිසා ලපටි පටකයට පෝෂක ලැබෙනවා. හැබැයි පරිණත පටකයට පෝෂක හිඟ වෙනවා. ඒ නිසා මේවායේ හිඟතාවය යටතේ හමු වන ලක්ෂණ හෙවත් ඌනතා ලක්ෂණ මුලින්ම අපිට දකින්න පුළුවන් වෙන්නේ පරිණත පටකවලයි. එහෙනම් යම් ශාකයක පරිණත කොටස් වල සිට ලපටි කොටස් දක්වා ෆ්ලෝ එකම ඔස්සේ පරිවහනය කළ හැකි මූලද්‍රව්‍ය නැත්නම් පෝෂක මූලද්‍රව්‍ය චල මූලද්‍රව්‍ය නැත්නම් මොබයිල් එලිමන්ට්ස් වන අතර මෙලෙස පරිණත පටකවල තියෙන පෝෂක ලපටි පටකවලට යැවීම නිසා මෙබඳු මූලද්‍රව්‍යවල ඌනතා ලක්ෂණ මුලින්ම ඇතිවන්නේ ශාකයේ පරිණත පටකවලයි. හැබැයි මෙහෙම එකක් තියෙනවා. තවත් සමහර මූලද්‍රව්‍ය තියෙනවා ඔය විදිහට දැන් ශෛලම වගින් ලබා ගන්නවා. ලබාගෙන පරිණත පටකවලට බාගෙන යද්දී ලපටි පටකවලට හිඟ වෙනවා. එහෙම හිඟ වුණාට ඒක එච්චර විශාල ගැටලුවක් වෙන්නේ නැහැ. මේ වාගේ හේත් අවස්ථාවලදී ශාක තමන්ගේ ෆ්ලෝ එකම ඔස්සේ පෝෂක යවන්නේ නැහැ. යවන්න බෑ. මෙන්න මේ විදිහට යම් ශාකයක පරිණත පටකවල සිට ලපටි පටක දක්වා ෆ්ලෝ එකම ඔස්සේ ගමන් කළ නොහැකි මූලද්‍රව්‍ය වලට අපි කියනවා අචල මූලද්‍රව්‍ය කියලා. මෙලෙස පරිණත පටකවල සිට ලපටි පටක දක්වා පෝෂක ගමන් නොකිරීම නිසා මෙලෙස පරිණත පටකවල සිට ලපටි පටක දක්වා පෝෂක ගමන් නොකිරීම නිසා ඒවායේ ඌනතා ලක්ෂණ මුලින්ම ඇති වෙන්නේ අලුතින් හටගන්නා ලපටි පටකවලයි. ඌනතා ඇති වෙන්නේ අලුතින් හටගන්නා ලපටි පටකවලයි. මෙන්න මේ මත අපට පුළුවන්කමක් තියෙනවා ඔය අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය 17 ආපහු බෙදන්න චල මූලද්‍රව්‍ය අචල මූලද්‍රව්‍ය. ආයෙත් ඒ ගැන පොඩි මතක් කිරීමක් කරනවා නම් අපි කිය හිටියේ ශාක තමාට අත්‍යවශ්‍ය කරන පෝෂක ලබාගන්නේ හුඟක් වෙලාවට පස හරහා. පස හරහා ලබා ගන්නකොට නිකම්ම පෝෂක විදිහට ලබා ගන්නවා නෙමෙයි මේ පෝෂක පාංශු ජලයේ දිය වෙලා ඒ ද්‍රාවණයක් විදිහටයි ලබා ගන්න. මෙහිම ලබා ගන්න පෝෂක ශාකයේ ශෛලම නාල ඔස්සේ ඉහළට පරිවහණය වෙනවා. මේකට උත්සේදන චූෂණය, ආශ්‍රිත පීඩන විභවය, මූල පීඩනය ආදී බලපාන. මෙහෙම ගමන් කරද්දී ශාක මොකද කරන්නේ? තමන්ගේ පාංශු ද්‍රාවණයේ තියෙන නැත්නම් තමන්ගේ ශෛලම තුල තියෙන පෝෂක හා ජලය මුලින්ම ඌනතාවයන් නැත්නම් හිඟතාවයන් පවතින පරිණත පත්‍ර වලට ලබා දෙනවා. මෙහෙම ලබා දීම නිසා පසුව ශාකයේ ලපටි කොටස් වලට පෝෂක හිඟයක් ඇති වෙනවා. නමුත් ශෛලම ඔස්සේ පරිවහනය කරද්දී සාන්ද්‍රණය අඩු තැනට ඉබේම ලබා දෙන්න වෙනවා. ඉතින් මේ විදිහට තියෙන පෝෂක ටික ශාකයේ පරිණත කොටස් වලට ලබා දුන්නාම අලුතින් හටගන්න පටකවලට ලපටි පටකවලට පෝෂක ඌනතාවක් ඇති වෙනවා. මෙන්න මේ පෝෂක ඌනතාව ශාකයට හානිකර නම් අභියෝගාත්මක නම් ශාක මේ වෙලාවට මොකද කරන්නේ? Tamanගේ පරිණත පටකවල තියෙන පෝෂක ශෛලම ඔස්සේ යවන්න බැරි හින්දා පරිණත පටකවල තියෙන පෝෂක ෆ්ලෝ එකම ඔස්සේ පරිණත පටකවල ඉඳලා ලපටි පටක දක්වා ප්‍රවාහණය කරනවා. මෙන්න මේ විදිහට යම් ශාකයක පරිණත පටකවල සිට ලපටි පටක දක්වා ගමන් කළ හැකි පෝෂක මූලද්‍රව්‍ය වලට අපි කියනවා චල මූලද්‍රව්‍ය හෙවත් මොබයිල් එලිමන්ට්ස් කියලා. මෙලෙස පරිණත පටකවල තිබුණු පෝෂක ලපටි පටකවලට යැවීම නිසා මේ චල මූලද්‍රව්‍ය වල ඌනතා ලක්ෂණ මුලින්ම ඇතිවන්නේ ශාකයේ පරිණත පටකවලයි. හැබැයි
තව මූලද්‍රව්‍ය වර්ගයක් තියෙනවා මේ විදිහට ශාකයේ පරිණත පටකවල ඉඳලා ලපටි පටක දක්වා ෆ්ලෝයම ඔස්සේ යවන්න බෑ. මෙන්න මේ විදිහට. යම් ශාකයක පරිණත පටකවල සිට ලපටි පටක දක්වා ෆ්ලෝයම ඔස්සේ යවිය නොහැකි මූලද්‍රව්‍ය වලට අපි කියනවා අචල මූලද්‍රව්‍ය කියලා. ඒවට අපි කියනවා අචල මූලද්‍රව්‍ය කියලා. මෙලෙස ෆ්ලෝයම ඔස්සේ ලපටි පටක වලට යවා ගන්න බැරි වීම නිසා මේවායේ ඌනතා ලක්ෂණ මුලින්ම ඇතිවන්නේ ශාකයේ ලපටි පටකවලයි. එනම් ප්‍රශ්නයක් මතුවෙනවා කවුද ඔය කියන චල මූලද්‍රව්‍ය කවුද ඔය කියන අචල මූලද්‍රව්‍ය කියලා. ළමයි මෙන්න මෙහෙමයි. අපි අර අත්‍යවශ්‍ය පෝෂක යටතේ කලින් කතා කරපු මහා පෝෂක හිටියනේ 9ක්. අපි දැක්කා අත්‍යවශ්‍ය මහා පෝෂක 9ක් හිටියනේ. මෙන්න ඒ 9 කවුද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, සල්ෆර්, කැල්සියම්, මැග්නීසියම්. ඒ වගේම ශුද්ධ පෝෂක හිටියනේ ළමයි 8ක්. කවුද? කවුද ශුද්ධ පෝෂක 8? මෙන්න ශුද්ධ පෝෂක 8. යකඩ, කොපර්, සිංක්, මැංගනස්, මොලිබ්ඩිනම්, බෝරෝන්, ක්ලෝරින්, නිකල්. ළමයි දැනගන්න මේ මහා පෝෂක 9න් මේ මහා පෝෂක 9න් මේ මහා පෝෂක 9න් සල්ෆර් හා කැල්සියම් හැර ඉතුරු මහා පෝෂක 7යි. ඒ වගේම ශුද්ධ පෝෂක 8න් ක්ලෝරින් හා නිකලුයි තමයි චල මූලද්‍රව්‍ය වශයෙන් සලකන්නේ. ඒවාට පුළුවන් යම් ශාකයක පරිණත පටකවල ඉඳලා ලපටි පටක දක්වා ෆ්ලෝයම ඔස්සේ ගමන් කරන්නට. ඒ වගේම ඒ නිසා ඌනතා ලක්ෂණ මුලින්ම ඇති වෙන්නේ තමාගේ පෝෂක පිටක් කරලා යවපු පරිණත පටකවලයි. එහෙනම් කවුද ළමයෝ චල මූලද්‍රව්‍ය ටික? මෙන්න මේගොල්ලෝ තමයි චල මූලද්‍රව්‍ය වෙන්නේ. කවුද? මහා පෝෂක වලින් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, සල්ෆර් හා කැල්සියම් නැහැ, මැග්නීසියම්. ශුද්ධ පෝෂක වලින් දෙන්නෙක් අහු වෙලා තියෙනවා. කවුද? ක්ලෝරින් හා නිකල්. ශුද්ධ පෝෂක වලින් දෙන්නෙක් අහු වෙනවා අපිට ක්ලෝරින් හා නිකල්. කීයද එකතුව? 1 2 3 4 5 6යි 7යි 8යි 9ම තමයි. එහෙනම් කවුද යම් ශාකයක පරිණත පටකවල ඉඳලා ලපටි පටක දක්වා ෆ්ලෝයම ඔස්සේ ගමන් කරන්න බැරි ඒ නිසාම තමාගේ ඌනතා ලක්ෂණ ලපටි පටකවල ඇති කරගන්න කට්ටිය කවුද? අපි කිව්වා මහා පෝෂක වලින් දෙන්නෙක් සල්ෆර් හා කැල්සියම්. ශුද්ධ පෝෂක වලින් ඉන්නවා නිකල් හා ක්ලෝරින් හැර ඉතුරු කට්ටිය. කවුද ඉන්නේ? යකඩ, කොපර්, සිංක්, මැංගනස්, මොලිබ්ඩිනම් සහ බෝරෝන්. 1 2 3 4 5 6යි 7යි 8යි 9යි 8යි 17යි. අපි ශාකවලට අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය 17 ප්‍රධාන පදනම් 3ක් යටතේ වර්ග කරලා තියෙන්නේ ඔන්න ඔය විදිහටයි. මේ වර්ගීකරණය ගැන තමයි අපි කිව්වේ. අපි දැන් මෙතන කිව්වා අංක 3 ෆ්ලෝයම පටකයේ ඔස්සේ ගමන් කිරීමේ හැකියාව මත හා මුලින් ඌනතා ලක්ෂණ හමු වන ශාක කොටස මත මෙම පෝෂක ශාකයේ සනාල පද්ධතියේ ෆ්ලෝයම් පටකයේ ඔස්සේ ගමන් කිරීමේ හැකියාව මත ආකාර දෙකයි චල මූලද්‍රව්‍ය, අචල මූලද්‍රව්‍ය.
දැන් උරා ගන්න මාධ්‍ය ගැන අපි කතා කරලා ඉවරයි. ඊළඟට තමයි අපි මේ කතා කරමින් හිටියේ ෆ්ලෝයම් පටක ඔස්සේ ගමන් කිරීමේ හැකියාව මත මුලින්ම ඌනතා ලක්ෂණ හමු වෙන්නේ කොහෙද කියලා. ඒතර මේගොල්ලන්ට පුළුවන්කමක් තියෙනවා පෝෂක සනාලක කලාප ඔස්සේ ගමන් කරන්න. ඒ මත තමයි ආකාර දෙකකට බෙදන්නේ චල මූලද්‍රව්‍ය හා අචල මූලද්‍රව්‍ය කියලා. හරිද? ඒතර මේකෙන් චල මූලද්‍රව්‍ය වල ලක්ෂණය මොකක්ද කියලා අපි කී හිටියා. මේවට පුළුවන්කමක් තියෙනවා පරිණත පටකවල ඉඳලා ලපටි පටක දක්වා ෆ්ලෝයම් ඔස්සේ ගමන් කරන්න. නමුත් අචල මූලද්‍රව්‍ය වලට එහෙම පරිණත පටකවල ඉඳලා ලපටි පටක දක්වා ෆ්ලෝයම් පටකයේ ඔස්සේ ගමන් කරන්න බෑ. ඒකයි මම කිව්වේ අපි අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය 17 ප්‍රධාන පදනම් තුනක් යටතේ වර්ග කරලා තියෙනවා කියන්නේ. මේ තියෙන්නේ එක වර්ගීකරණයක් මොකක්ද? යම් ශාකයක පරිණත පටකවල ඉඳලා ලපටි පටක දක්වා ෆ්ලෝයම් ඔස්සේ ගමන් කිරීමේ හැකියාව ඒ මත ආකාර දෙකයි චල මූලද්‍රව්‍ය අචල මූලද්‍රව්‍ය. දැන් අපි කිව්වා චල මූලද්‍රව්‍ය වල ලක්ෂණය මොකක්ද? සනාල පටකයේ ෆ්ලෝයම් පටක තුලින් ශාකයේ පරිණත පටකවල සිට අලුතින් හට ගන්නා ලපටි පටක දක්වා ගමන් කළ හැකි මූලද්‍රව්‍ය. ගමන් කළ හැකි මූලද්‍රව්‍ය. ශාකයට බාහිරින් ලැබෙන පෝෂක සැපයුම. මේ කියන්නේ දැන් පසින් ගන්නවනේ පෝෂක. ශාකයට බාහිරින් ලැබෙන පෝෂක සැපයීම ප්‍රමාණවත් නොවූ විට පෝෂක ඉල්ලුම අඩු. නැත්නම් එච්චර අවශ්‍ය නැත්නම් පරිණත පටකවල තියෙන පෝෂක ඉල්ලුම වැඩි ලපටි පටක දක්වා ගමන් කරනවා. දැන් මේ සමහර අම්මලා තාත්තලා කියන්නේ අපිට නම් ඉතින් එච්චර හොඳ කෑම ඕනේ ඕවා ඕනේ හැදෙන ළමයින්ට කියලා මොකද කරන්නේ? තමන්ගේ පිඟානේ තියෙන මාළු කෑල්ලත් අරගෙන දුවට හෝ පුතාට ලබා දෙනවා. ඒ වගේ පරිණත පටක කල්පනා කරනවා. අපිට දැන් ඉතින් එච්චර මේ පෝෂක ඕනකමක් නැහැ. අපි දැන් ශාකයට යම් මෙහෙයක් ඉටු කරලා තියෙනවානේ. හැබැයි මේවා වැඩිපුර ඕන. ශාකයට තව විශාල ඉල්ලුමක් නැත් විශාල වැඩ ප්‍රමාණයක් කරන්න පුළුවන් ලපටි පටකවලට. ඒ නිසා ලපටි පටකවලට තමයි පෝෂක ඉල්ලුම වැඩි. ඒ නිසා මොකද කරන්නේ? පෝෂක ඉල්ලුම අඩු අපිට දැන් ඉච්චර ඕනේ හැදෙන ළමයින්ටයි මේවා ඕන කියලා. පෝෂක ඉල්ලුම අඩු පරිණත පටක මොකද කරන්නේ? සමහර පෝෂක ෆ්ලෝයම් ඔස්සේ යවනවා. පෝෂක ඉල්ලුම වැඩිපුර ඕන වෙන වැඩිපුර වැදගත් වන ලපටි පටකවලට. ඉතින් මෙහෙම පරිණත පටකවල තියෙන පෝෂක ලපටි පටකවලට යවන නිසා මේවායේ ඌනතා ලක්ෂණ කොහෙද ඇති වෙන්නේ? ශාකේ හමුවන පරිණත පටකවලයි ඉස්සරලා. මේ යටතේ අපිට හමු වෙනවා මූලද්‍රව්‍ය 9ක්. මෙන්න මේ මූලද්‍රව්‍ය 9 කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, මැග්නීසියම්, ක්ලෝරින් හා නිකල්. 1 2 3 4 5 6 7 8 9යි. දැන් අනික් කට්ටිය හම්බ වෙනවා ඊළඟට කවුද? අචල මූලද්‍රව්‍ය නැත්තම් ඉමොබයිල් එලිමන්ට්ස්. මේගොල්ලන්ට යම් ශාකයක පරිණත පටකවල ඉඳලා ලපටි පටක දක්වා ෆ්ලෝයම් ඔස්සේ ගමන් කරන්නට බැහැ. ගමන් කළ නොහැකි මූලද්‍රව්‍ය. එහෙම පරිණත පටකවල තියෙන පෝෂක ලපටි පටකවලට යවි නැති නිසා මොකද වෙන්නේ? ලපටි පටකවලට තමයි ඉස්සෙල්ලම පෝෂක ඌනතාවය ඇති වෙන්නේ. හිඟේ ඇති වෙන්නේ. කියනවා මේවායේ ඌනතා මුලින්ම ඇතිවන්නේ ශාකයේ ලපටි කොටස් වලයි. 8 දෙනෙක් ඉන්නවා. 17 වෙන්න එපාය. මහා පෝෂක වලින් දෙන්නෙක් ඉන්නවා සල්ෆර් කැල්සියම්. ඊළඟට ශුද්‍ර පෝෂක වලින් ක්ලෝරින් හා නිකල් හැර යකඩ, කොපර්, සින්ක්, මැංගනස්, මොලිබ්ඩිනම් හා බෝරෝන්. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය ප්‍රධාන පදනම් 3ක් යටතේ වර්ග කරන්න. මේ බලන්න අපි කරලා තියෙන වැඩි ආයෙත් මතක් කරනවා නම් ශාකවලට අත්‍යවශ්‍ය වන පෝෂක මූලද්‍රව්‍ය ගත්තා අපි. නැත්තම් පොදුවේ අපි ගමු ශාක පෝෂක මූලද්‍රව්‍ය. ප්‍රධාන කොන්දේස් 3ක් ඉදිරිපත් කළා. ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න අත්‍යවශ්‍යද? මේගොල්ල කරන වැඩේ වෙන කාටවත් කවර් කරන්න බැයිද? ශාකයේ පරිවෘත්තීය ක්‍රියාවන්ට ඍජුව සම්බන්ධ වෙනවද? එහෙනම් ඔය අත්‍යවශ්‍යයි. ඒවට අපි කිව්ව අත්‍යවශ්‍ය පෝෂක කියලා. අත්‍යවශ්‍ය පෝෂක ගත්තහම මේගොල්ලන්ගේ තිබුණා පොඩි විවිධත්වයක්.
ඒ නිසා අපි කල්පනා කළා මේ අත්‍යවශ්‍ය පෝෂක තවදුරටත් වර්ග කරන්න. මේදී අත්‍යවශ්‍ය පෝෂක වර්ගීකරණේ පදනම් 3ක් අපිට හම්බ වෙනවා. පළවෙනි පදනම තමයි වියලි පදාර්ථයේ කොච්චරක් අඩංගු වෙනවද? ඒ වගේම උපස්තරයෙන් ලබා ගන්න ප්‍රමාණය කොච්චරක්? පසෙන් කොච්චර ගන්නවද? ඔන්න එක පදනමක්. නෑ තව පදනමක් ආවනේ. මොකද්ද දෙවෙනි පදනම ළමයෝ? ලබා ගන්නා උපස්තරය මොකක්ද? ඕක තමයි දෙවෙනි පදනම. නෑ තව පදනමක් ආවනේ. මොකද්ද ළමයෝ ඒ පදනම? ශාකයේ ෆ්ලෝයම ඔස්සේ පරිණත පටකවලට ඉඳලා ලපටි පටකවලට ගමන් කරන්න පුළුවන් දෙ බැයිද? ඔකට අපි කියනවා මොබිලිටි එක හෙවත් චලතාවය කියලා. මේ මොකද්ද කරලා තියෙන්නේ ළමයි? එකම අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය 17 විවිධ පදනම් යටතේ වර්ග කරලා තියෙනවා. 아무තු දෙයක් නෙවෙයි මේ කරලා තියෙන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ. ඔබගේ පාසලේ පන්තියේ ඉන්නවා ළමයි 17 දෙනෙක්. ඔබගේ ඇග්‍රි පන්තියේ ඉන්නවා ළමයි 17ක්. මේ එකම ළමයි 17 දෙනා විවිධ පදනම් යටතේ වර්ග කරන්න පුළුවන් නේද? මුලින්ම මේ පන්තියෙන් ළමයි 17 දෙනාගේ ගැහැණු පිරිමි බව මත. ගැහැණු ළමයි පිරිමි ළමයි. ලිංගිකත්වය එක පදනම. ඒක අමතක කළා. දෙවනුව මේ ළමයි 17ම වර්ග කරන්න බැයිද අපට හදාරන විෂය ධාරාව මත. සයන්ස් ඇග්‍රි ළමයි, ටෙක් ඇග්‍රි ළමයි, ආර්ට් ඇග්‍රි ළමයි. තව පදනමක් කවුද? මේ 17ම කාණ්ඩ වලට වෙන් කළා. නෑ. මට මේ 17ම කාණ්ඩ වලට වෙන් කරන්න බැයිද ඒ පාසලට එන ළමයින්ගේ දිස්ත්‍රික්ක මත? මේ දිස්ත්‍රික්කේ ළමයි. නැත්තම් මේ දිස්ත්‍රික්කේ ළමයි වෙන් කරන්න බැරිද? පුළුවන්. මොකද්ද මම මේ කරලා තියෙන්නේ? එකම ළමයි ටික විවිධ පදනම් යටතේ වර්ග කරලා තියෙනවා. ඉතින් මේ කරලා තියෙන්නේ ඒ වාගේ දෙයක් තමයි එකම පෝෂක මූලද්‍රව්‍ය 17 විවිධාකාර පදනම් යටතේ ගෲප් කෑලි වෙන් කරලා තියෙනවා. මේ යටතේ පළවෙනි පදනම තමයි වියලි පදාර්ථයෙන් අඩංගු ප්‍රමාණය මත වියලි පදාර්ථයේ 100ට 0.1ට වඩා වැඩියෙන් ඉන්නවද? ඒ වගේම උපස්තරයෙන් ගොඩ ලබා ගන්නවද? වියලි පදාර්ථයෙන් 0.1ට වඩා අඩුවෙන් ඉන්නවද? උපස්තරයෙන් ටික ලබා ගන්නවද? ඒ මත මං කලේ මොකක්ද? ඔය 17 දෙනා කට්ටි දෙකකට කඩවුවා. එක කට්ටියකට කියනවා මම මහා පෝෂක කියලා. ඇයි මහා කියන්නේ? වියලි පදාර්ථයෙන් 0.1ට වඩා වැඩියෙන් ඉන්නවා. ඒ වගේම උපස්තරයෙන් ගොඩවල් ගන්නවා. නෑ. තව කට්ටියක් ඉන්නවානේ ශුද්‍ර කියලා. ඇයි ඒ? වියලි පදාර්ථයෙන් 0.1ට වඩා අඩුවෙන් උරා ගන්න. අනික් අතට උපස්තරයෙන් වියලි පදාර්ථයෙන් 0.1ට වඩා අඩුවෙන් අඩංගු වෙන්නේ. උපස්තරයෙන් ටික තමයි උරා ගන්න. මහා පෝෂක ඉන්නවා 9ක්. ශුද්‍ර පෝෂක ඉන්නවා 8ක්. කවුද ඔය කියන මහා පෝෂක 9? මෙන්න මහා පෝෂක 9. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, සල්ෆර්, කැල්සියම්, මැග්නීසියම්. 1 2 3 4 5 6 7 8 9. නෑ. වියලි පදාර්ථයෙන් 0.1ට වඩා අඩු වෙන්නේ අඩංගු වෙන්නේ. උරා ගන්න සාපේක්ෂව අඩු වෙන්නේ. කී දෙනාද? 8 දෙනයි. කවුද 8 දෙනා? මෙන්න 8 දෙනා. යකඩ, කොපර්, සින්ක්, මැංගනස්, මොලිබ්ඩිනම්, බෝරෝන්, ක්ලෝරින්, නිකල්. 1 2 3 4 5 6 7 8යි. දැන් ඔය 17 දෙනාම අර ළමයි හදාරන විෂය ධාරාව අමතක කරලා වෙන වර්ගීකරණයක් යටතේ වර්ග කරනවා වාගේ
මේගොල්ලා මොන උපස්තරයෙන්ද ශාකවලට උරාගන්නේ? ඔන්න දැන් කතා කරන එක. සමහර කට්ටිය උරා ගන්නවා වාතය හා ජලයෙන් විතරයි. සමහර කට්ටිය උරාගන්නේ වාතය එහෙම නැත්නම් ජලය හරහා විතරයි. ළමයෝ 3 දෙනයි ඉන්නේ කවුද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ඉතුරු 14 දෙනාම උරාගන්නේ කොහෙන්ද? පසෙන්. පසෙන් උරා ගන්නකොට මහා පෝෂක වලින් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් උරාගන්නේ වාතය හා ජලයෙන්. ඉතුරු කට්ටිය නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, සල්ෆර්, කැල්සියම්, මැග්නීසියම්. ඔන්න දැන් නම් මහා පෝෂක ටික ඉවරයි. සල්ෆර්, කැල්සියම්, මැග්නීසියම් ඔන්න මහා පෝෂක ටික ඉවරයි. ඒකලා ඉන්නවා කවුද? ශුද්ධ පෝෂක. කවුද ඉන්නේ ශුද්ධ පෝෂක? 8 දෙනෙක් ඉන්නවා. 8 දෙනාම උරාගන්නේ පස්සේ. කවුද 8 දෙනා? මෙන්න 8 දෙනා. මෙන්න 8 දෙනා කවුද? යකඩ, කොපර්, සින්ක්, මැංගනස්, මොලිබ්ඩිනම්, බෝරෝන්, ක්ලෝරින්, නිකල්. ඔය 8 දෙනාම උරාගන්නේ පස්සේ. තව මෙහෙම දෙයක් කියුණා මතක ඇති දරුවෝ. මේ මහා පෝෂක 6 දෙනෙක් මෙතන ඉතුරු වුණා. පසෙන් උරා ගන්නා මේ මහා පෝෂක 6 දෙනාගෙන් ටිකක් වැඩිපුර උරා ගන්න 3 දෙනෙක් ඉන්නවා. මේගොල්ලෝ ටිකක් වැඩිපුර උරා ගන්න නිසාම මේගොල්ලෝ අපි ප්‍රධාන වශයෙන් පොහොරේ දීම යටතේ ලබා දෙනවා. මේ 3 දෙනාට කියනවා ප්‍රාථමික මූලද්‍රව්‍ය කියලා. ප්‍රයිමරි එලිමන්ට්ස් කියලා කියනවා. මහා පෝෂක වලින් සාපේක්ෂව පසෙන් උරා ගන්නා මහා පෝෂක වලින් සාපේක්ෂව වැඩි ප්‍රමාණ වලින් උරාගන්නේ ප්‍රාථමික මූලද්‍රව්‍ය 3 දෙනයි NPK. එහෙම නෙවෙයි. පසෙන් උරා ගන්නා මහා පෝෂක වලින් සාපේක්ෂව සුළු ප්‍රමාණ වලින් උරා ගන්න 3 දෙනෙක් ඉන්නවා. මෙයාට සාපේක්ෂව අපි කියනවා සෙකන්ඩරි එලිමන්ට්ස් කියලා. ද්විතීක කවුද? සල්ෆර්, කැල්සියම්, මැග්නීසියම්. ඔහොම හේකුත් තියෙනවා. ශුද්ධ පෝෂක ඔක්කොම උරාගන්නේ සාපේක්ෂව අඩු ප්‍රමාණවලින්. මට හම්බ වෙනවා මගේ 3 වෙනි වර්ගීකරණය. මහා පෝෂක වර්ග කළ හැකි 3 වෙනි ක්‍රමය. ශාකයේ පර්ණත පටකවල සිට ලපටි පටක දක්වා ෆ්ලෝයම් ඔස්සේ ගමන් කිරීමේ හැකියාව. එහෙම ගමන් කරන්න පුළුවන් නම් චල වෙනවා. ගමන් කරන්න බැයි නම් අචල වෙනවා. යම් ශාකයක පර්ණත පටකවල සිට ලපටි පටක දක්වා ගමන් කළ හැකි නම් චල වෙනවා. එහෙම ගමන් කරන්න බැයි නම් අචල වෙනවා. පර්ණත පටකවල ඉඳලා ලපටි පටක දක්වා ගමන් කරන කට්ටිය චල වෙනවා. ඒ හන්දා ඌනතා ලක්ෂණ මුලින් ඇති වෙන්නේ පර්ණතවල. එහෙම නෙමෙයි. පර්ණතින්ද ලපටි පටක දක්වා ගමන් කරන්න බැරි අය ඉන්නවා. අචලයි. එහෙම ගමන් කරන්න බැරි හින්දා මුලින්ම ඌනතා ඇති වෙන්නේ ලබා ගන්න බැරි වෙන නිසා ලපටි පටකවල. මෙන්න චල සෙට් එක. කවුද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. මතක තියාගන්න සල්ෆර්, කැල්සියම් නෑ. ප්‍රධාන නැත්තම් මහා පෝෂක වලින් ඒ දෙන්න අයින් කරනවා. මැග්නීසියම් ඉන්නවා. අපි ගන්නවනේ ළමයෝ ශුද්ධ පෝෂක වලින් දෙන්නෙක් මේකට. කවුද? ක්ලෝරින් සහ නිකල්. බලන්න 1 2 3 4 5 6 7 8 9ක් ඉන්නවා. දැන් එනවා අචල වලට. යම් ශාකයක පරිණත පටකවල ඉඳලා ලපටි පටක දක්වා ගමන් කරන්න බැරි ඒ හන්දම තම ඌනතා ලක්ෂණ මුලින්ම ශාකයේ ලපටි පටකවල ඇති වෙන කට්ටිය. ළමයෝ 8ක් ඉන්නවා. ඉස්සෙල්ලම හම්බ වෙනවා මහා පෝෂක වලින් දෙන්නේ කවුද? සල්ෆර්, කැල්සියම්. ඊළඟ කට්ටිය එන්නේ ශුද්ධ පෝෂක වලින්. කවුද?
ක්ලෝරීන් හා නිකල් හැරුණාම ඉතුරු උදවිය කවුද? යකඩ, කොපර්, සින්ක්, මැංගනස්, මොලිබ්ඩිනම්, බෝරෝන්, ක්ලෝරීන් හා නිකල් නේ. 1 2 3 4 5 6 7 8යි. ළමයෝ 9යි 8යි 17යි. එහෙනම් මේ මොකක්ද අපි කළේ? මේ දක්වා අපි කතා කරගෙන ආවේ අත්‍යවශ්‍ය පෝෂක වර්ගීකරණය. වියලි පදාර්ථයේ හෙවත් උපස්තරයෙන් ලබා ගන්න ආකාරයේ මත මහා පෝෂක, ඒ වගේම වියලි ස්කන්ධින අඩංගු වන ආකාරයේ මත මහා පෝෂක 9යි, ශුද්ධ පෝෂක 8යි. ලබා ගන්නා උපස්තර මත වාතය හා ජලයෙන් ලබා ගන්න 3යි, ඉතුරු 14ම පසේ. ශාකයේ පරිණත පටක කොටස ලපටි පටක දක්වා ගමන් කිරීමේ හැකියාව හෙවත් චලතාව මත චල මූලද්‍රව්‍ය 9යි, අචල මූලද්‍රව්‍ය 8යි. මේ දක්වා අපි කතා කළේ කවුරු ගැනද? අත්‍යවශ්‍ය පෝෂක 17 ගැනයි. අත්‍යවශ්‍යයි කියලා කිව්වේ අර කොන්දේසි තුන. එයා නැත්තම් සාමාන්‍ය පරිදි වැඩිලා ජීවන චක්‍ර සම්පූර්ණ කරන්න බෑ. එයා මගින් ඉටු කරන ක්‍රියාව වෙන කාටවත් පූර්ණව ආවරණය කරන්න බෑ. එයා ශාකයේ පරිවෘත්තීය ක්‍රියාවන්ට ඍජුව දායක වෙනවා. එයා ගැන තමයි මෙච්චර වෙලාම අපි කතා කළේ. එහෙනම් දැන් මෙන්න මෙතනට තව එක්කෙනෙක් එන්න ඕනේ. කවුද ඒ? ශාක පෝෂක බෙදන්න පුළුවන් දෙවන ආකාරයේ අත්‍යවශ්‍ය නොවන පෝෂක. මේගොල්ල ශාකයේ වර්ධනය හා පරිවෘත්තියට දායක වෙනවා. හැබැයි අර මූලික කොන්දේසි තුන සෑම ශාකයකම මේ විදිහට ඉටු කරන්නේ නැහැ. මම දැන් කතා කරන්න යෝජනා කරන්නේ අන්න ඉබඳු උදවිය ගැනයි. ඒ වගේ කට්ටිය ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. අපි අචල සහ චල ගැන කතා කරලා ඉවර නම්. හොඳයි. ඉතින් මේ විදිහට අපිට පුළුවන් මූලද්‍රව්‍ය, අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය, අත්‍යවශ්‍ය නොවන මූලද්‍රව්‍ය කියලා කාණ්ඩ දෙකකට බෙදන්න. දැන් අපි මේ දක්වා කතා කළේ අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය 17 ගැන. එහෙනම් අත්‍යවශ්‍ය නොවන මූලද්‍රව්‍ය කියලා කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ල ගැනයි මේ කතා කරන්න යන්නේ. උපකාරක, ප්‍රයෝජනවත්, අත්‍යවශ්‍ය නොවන මූලද්‍රව්‍ය. මෙන්න මේගොල්ලන්ට විවිධ නම් දාලා තියෙනවා. මේගොල්ලන්ට අපි විවිධ නම් ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන්. සමහරු කියනවා මේගොල්ලන්ට non essential elements කියලා. එහෙම නැත්නම් මේගොල්ලන්ට කියනවා beneficial elements කියලා. මේගොල්ලන්ගේ ලක්ෂණය වෙලා තියෙන්නේ මේගොල්ල සෑම ශාකයකටම අර කිව්ව කොන්දේසි අනුව Tamanගේ පරිවෘත්තීය ක්‍රියාවන්ට ඍජුව දායක වෙන්නවත්, එහෙම නැත්නම් ජීවන චක්‍රය සම්පූර්ණ කරන්නවත්, එහෙම නැත්නම් මේ ආය ක්‍රියාව කාටවත් ආවරණය කරන්න බැරි වෙන්නවත් ඒ කොන්දේසි නැහැ. හැබැයි මේගොල්ල සමහර ශාකවලට මේගොල්ල හමු වී ඒගොල්ලන්ගේ වර්ධනය, ප්‍රජනනය හා සෞඛ්‍ය ආරක්ෂිත පැවැත්ම තහවුරු වන බව පෙනී ගිහිල්ලා තියෙනවා. අර කොන්දේසි තුනට එකඟුන් නැති වුණාට මේගොල්ල යටතේ සමහර ශාකවල වර්ධනය, ප්‍රජනනය හා සෞඛ්‍ය ආරක්ෂිත පැවැත්ම තහවුරු වන බව පෙනී ගිහිල්ලා තියෙනවා. ඒ නිසා සමහර ශාකවලට වාසිදායක හන්දයි, උපකාරක නැත්නම් ප්‍රයෝජනවත් වූ හැබැයි අත්‍යවශ්‍ය කොන්දේසි ඊට කරන්නේ නැති හින්දායි අත්‍යවශ්‍ය නොවන කියලා කියන්නේ. මේ යටතේ උදාහරණ කීපයක් දක්වලා තියෙනවා. සිලිකන්, එහෙම නැත්නම් කොබෝල්ට්, සෝඩියම්, ෆ්ලුවරින්, අයඩින්, වැනේඩියම්, ටින් වැනි මූලද්‍රව්‍ය. එතකොට මේගොල්ලන්ගේ සමහර අයගේ ක්‍රියාවන් හරියට තාම හොයාගෙන නැහැ. සමහර අයගේ ක්‍රියාවන් හොයාගෙන තියෙනවා. උදාහරණයක් ගත්තොත් මේ කොබෝල්ට් කියන එක කියනවා. රනිල ශාකවල වායුගෝලයේ නයිට්‍රජන් තිර කරන්න දායක වෙනවා. සිලිකන් තෘණකුලයේ ශාක පත්‍රවල පත්‍ර කොපුව හා පත්‍ර තලයේ වර්ධනය වැඩි කරනවා. ඒ වගේම එයාට පුළුවන් වෙනවා මේ සිලිකන් වලට වැලි වගේ ගතියක් තියෙන නිසා රෝග ප්‍රතිරෝධතාවක් දක්වන්න, නැත්නම් රෝග පලිබෝධ ප්‍රතිරෝධතාවක් දක්වන්නටත් පුළුවන්.
ඒ වගේම සෝඩියම් දායක වෙනවා සමහර ශාකවල තියෙන මේ ඇනායන කැටායන තුලිතතාව පවත්වා ගන්න. ඉතින් හොඳයි දරුවනේ අපි එහෙමනම් මේ දක්වා කතා කළේ අපේ අංක 4 ශාක පෝෂණය සමහරු පොහොර කියලාත් කියනවා මේ යටතේ හමු වන පළවෙනි පාඩම. මේ යටතේ අපි කතා කළේ ශාක පෝෂක සඳහා වර්ගීකරණයක් ඉදිරිපත් කරන්න. මේ යටතේ ශාක පෝෂක ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදාගත්තා අත්‍යවශ්‍ය පෝෂක අත්‍යවශ්‍ය නොවන පෝෂක. අත්‍යවශ්‍ය පෝෂක ප්‍රධාන පදනම් තුනක් යටතේ අපි තවදුරටත් වර්ග කළා. පළවෙනි එක තමයි ශාකයේ වියලි ස්කන්ධයෙන් අඩංගු ප්‍රමාණය හා උපස්තරයෙන් ලබා ගන්න ප්‍රමාණය. දෙවෙනි එක තමයි දෙවෙනි පදනම තමයි ලබා ගන්නා උපස්තරය මොකක්ද කියන එක මත. තුන්වෙනි පදනම තමයි ශාකයේ පර්ණත පටකවල සිට ලපටි පටක දක්වා ෆ්ලෝයම් ඔස්සේ ගමන් කිරීමේ හැකියාව. ඒ වගේම අත්‍යවශ්‍ය නොවන කට්ටියට අපි කිව්වා උපකාරක ප්‍රයෝජනවත් නැත්නම් non essential හෝ beneficial elements කියලා. ඒකට ඒගොල්ලෝ ගැන තමයි මේ පළවෙනි පාඩමෙන් අපි කතා කළේ. එහෙනම් අපි අදට මේ පළවෙනි පාඩම නිමා කරනවා. ශාක පෝෂණයේ දෙවන පාඩම යටතේ ඔබත් සමග හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔබට ඔබෙන් සමගන්නවා. එහෙනම් ආයුබෝවන්.